රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සම්දා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. අසප්‍රිය වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද මැයි මාස වෙසක් මාස මෙල්බන් නුවර මහමෙවුනාව භාවනා අසප්‍රිය සිදු කෙරෙන මාසික උපෝසත සීල සමාදානය මේ ආකාරයෙන් ආරම්භ කළේ. ඒ වගේම අපි වෙසක් පොහොය නිමිති කරගෙන මෙම මාස 23 වෙනිදා ස්ප්‍රින්ග්වෙල් ටවුන් හෝල් එකේ අපිට එතන 500 දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒ හැම දිනාගෙම සහභාගීත්වයෙන් වෙසක් විශේෂ සීල සමාදානය සිදු කෙරෙනවා. ඉතින් ඔබට මේ පින් තියෙනවා. පින්වත්නි, අද අපි මේ සීල භාවනා වැඩසටහනේ උදේවරුේ ඉගෙන ගන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ආශ්චර්ය ගැන, ආනුභාවය ගැන අපිට සිත පහදවා ගන්න පුළුවන් උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම බ්‍රහ්ම නිමාන්තික සූත්‍රය. බ්‍රහ්මයාගේ ආරාධනාව මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව. ඔබ දන්නවා, අපේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම උන්වහන්සේ මිනිස්යන්ට විතරක් නෙමෙයි ශාස්ත්‍රඥ වහන්සේ වුණේ. බුදුරජාන් වහන්සේ සත්තා දේව මනුස්සාන අපිට නිවන් මඟ පෙන්වනවා වගේම මේ ලෝකේ දෙවියන්ට බඹුන්ටත් නිවන් මඟ ගැන දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බ්‍රහ්ම නිමාන්තික සූත්‍රයේ අපිට බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යයත්, මේ ලෝකේ ස්වභාවයත්, මේ ලෝකයට අධිපති මාරයා කොයි වගේ කෙනෙක්ද, එයාට කොයිතරම් බලයක් තියෙනවාද ආදී වශයෙන් බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. ඒ ස්වාමීන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළා. එතකොට ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ දේශනා කරන්නේ කලින් වෙච්ච සිද්ධියක්. මොකද්ද? පින්වත් එක දවසක් මම උක්කට්ඨා කියන නගරය අසල සුභග කියලා වනාන්තරයක් තිබුණා. ලස්සන පාක් එකක්. ඒ සුභග වනාන්තරේ විශාල සල්රුක් සෙවණක වැඩ සිටියා භාග්‍යවතුන් වහන්සේ. උක්කට්ඨා නගරේ
සුභග කියන වනාන්තරයේ ලස්සනට තිබුණු විශාල අතු පැතිරලා තිබුණු සල් රුකක්. ඒ සල් රුක් සිවනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකේ සල් ගහයට වැඩ ඉන්නේ. ඒ දවස්වල බක කියලා බ්‍රහ්ම ලෝකේ ඉඳපු බ්‍රහ්මයෙකුට බ්‍රහ්මයාට මෙන්න මේ විදිහේ පාපී දෘෂ්ටියක් ඇති වුණා. ඒක පාපී ලාමක දෘෂ්ටියක්. මොකද්ද ඒ දෘෂ්ටිය? මේ බඹලොව නිට්ටයයි. ආ බ්‍රහ්ම ලෝකේ ඉන්නේ බ්‍රහ්ම පාරිසාජ්‍ය ඉන්නේ මේ බ්‍රහ්ම ලෝකේ නිට්ටයයි. මේ බ්‍රහ්ම ලෝකේ ස්ථිරයි. වෙනස් වෙන්නේ නැහැ. මේ බඹලොව සදාකාලිකයි. සදාකාලිකයි කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැහැ. පරිපූර්ණ එකක්. මේකේ අඩුවක් කියලා දෙයක් නැහැ. හැම පැත්තෙම ਸਰව සම්පූර්ණ පරිපූර්ණ තැන තමයි මම මේ ඉන්නේ දැන්. ඒ වගේම මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මෙතන ඉන්න කෙනා චුත වෙන්නේ නැහැ. මේ බඹලෝ නම් ඉපදීමක් නැහැ. එයා ඒ බඹලෝ ඉන්නේ. දැන් අපිට ඉපදීමක් තියෙනවා කියලා අපිට පේනවා නේද? අපි ඉපදුනා ඉපදෙනවා පේනවා. ඒකට මෙයාට හිතෙනවා මෙතන ඉපදීමක් නැහැ. මෙතන දි รา යෑමක් වයසට යෑමක් නැහැ. මෙතන චුත වෙන්නේ නැහැ. යලි ඉපදීමක් නැහැ. මේ බඹලොවින් තොරව වෙන දුකින් නිදහස් වීමක් නැහැ කියලා මෙයාට දෘෂ්ටියක් ඇති වුණා. එතකොට ඒ දෘෂ්ටිය එයාගේ හිතේ දැන් තියෙනවා. ස්ථිරයි, නිට්ටයයි, සදාකාලිකයි, වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඉපදීමක් නැහැ, දිරීමක් නැහැ, චුත වීමක් නැහැ. මෙතන කිසි දුකක් නැහැ. මෙතනින් තොරව දුකින් නිදහස් වීමකුත් නැහැ කියලා දෘෂ්ටියක් තමයි එයාට ඇති වුනේ. ඒකට හේතුව මොකක්ද? එයා බ්‍රහ්ම පාරිසාජ්‍යයට එන්න කලින් ඉඳලා තියෙන්නේ ඊට ආත්ම කීපයකට කලින් එයා ඉඳලා තියෙනවා වේහප්පල බ්‍රහ්ම ලෝකේ. වේහප්පල බ්‍රහ්ම ලෝකේ ආවුෂ කල්ප 500ක්. එයා වේහප්පල බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් ඉඳලා තියෙනවා. ඒ කල්ප 500 ඉඳලා යාව සිවරුනහම ඕපපාතික උපතක් නේ තියෙන්නේ. ඒ අනිත් තැනට මාරු වෙනවා. එයාටවත් තේරෙන්නේ නැහැ. දැන් අපි නම් මූ වෙනකොට අපිට තේරෙන්නේ අපි වෙනම බඩු පැක් කරනවා. දැන් ලංකාවේ ඉඳන් මෙහෙට අපි යනකොටත් එහෙම මාරු වුණානේ. ඒක මෙහෙ ගෙදරකින් ගෙදරකට මාරු වෙනකොට අපිට තේරෙනවානේ. අර ඕපපාතික උපතක් නිසා එයාට ඒක වැටහෙන්නේ නැහැ. ඕපපාතික ඊළඟ තැන උපදිනවා. සුබ ඊට පස්සේ ආ වේහප්පල බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් එක දිගට ඉඳලා එතනින් චුතල උපපාතික ඉපදෙන සුබකින්න බ්‍රහ්ම ලෝකේ එතන ආවුස් කල්ප 64ක්. දැන් මේ දවසත් වෙලාවකට මහ කරදරයක් වෙන්නේ නැද්ද? සමහර දවස් තියෙනවා මේ පැය 24 මේ තප්පර ගානින් අපිට ගණන් කරන්න පුළුවන්. ඒකත් හිටපු ගමන් අපිට මහා වදයක් වෙනවා. වෙලාවකට හිතන මේ ජීවිතේ කවද්ද ඉවර වෙන්නේ කියලා. අරයා ඉන්නවා බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් ඉඳලා චුත වෙලා සුබකින්න දෙවියන් අතර ඉපදුනා. එතනින් එයා කල්ප 64ක් එක දිගට හිටියා. ඒ ටික ඉවර වෙලා ආපහු ආබස්සර දෙවියන් අතර ඉපදුනා. එතන කල්ප 8ක් ආවුෂ. ඒ කල්පටත් එයා
හිටියා. ඉතලා ඒ ආයුෂ වල එතනින් චුත වෙලා බ්‍රහ්ම පාරිසජ්ජ ඉපදුනා. බ්‍රහ්ම පාරිසජ්ජේ ආයුෂ එහි අවුරුදු වලින්. මනුස්ස ලෝක අවුරුදු වලින් නෙමෙයි 1,10,000ක්. එක කල්පයක මහා කල්පයක 3න් එකක් කියලා කියනවා. දැන් එයා ඉන්නවා. එතකොට මේ විදිහට දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකෙම ඉඳපු නිසාට මව කුසක උපතක් නැති නිසා ඕපපාතිකව ඉපදී එයා ආපුනසේ බ්‍රහ්ම ලෝකෙම. එතකොට එයාට මේ විදිහේ දෘෂ්ටියක් ඇතුළ මෙතන නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. මෙතන චුත වීමක් නැහැ. ඉපදීමක් නැහැ. දිරීමක් නැහැ. මෙතනින්තරව දුකින් නිදහස් වීමක් නැහැ කියලා පාපී දෘෂ්ටියක් ඇති වුණා. දැන් මනුස්ස ලෝකෙින් අපිට උනත් සමහර වෙලාවට ඉතින් අපි අනිත්‍යයි කියලා හිතන්නේ නැහැ. අපි මැරෙනවා චුත වෙනවා කියලා හිතන්නේ නැහැ. මේ හතර වටේ පේනවා චුත වෙමි උපදී ඉන්නවා. ඒ තරම් ඒක පාපී. අවිද්‍යාවෙන් වැහිච්ච යථාර්ථයේ තේරුම් ගන්න නොහැකිකමත් එක්ක ඇති වෙන පාපී දෘෂ්ටියක්. ඒතර භාග්‍යතුන් වහන්සේ දැන් මෙයා ඉන්නේ මොන ලෝකෙද? බ්‍රහ්ම පාරිසජ්ජේ. බ්‍රහ්ම පාරිසජ්ජේ කොච්චර දුරින්ද තියෙනවා කියන්නේ අපිට මනුස්ස ලෝකෙට. දුර කූටාගාරයක්. කියන්නේ ගෙදරක් කියලා හිතන්න. කූටාගාර ශාලා කූටාගාරයක්. බ්‍රහ්ම ලෝකෙන් ඇතහැරියොත් ඒක එන ෆාස්ට් වේගයක් තියෙනවානේ. ඒ වේගයෙන් මනුස්ස ලෝකෙට ආවොත් මේ පෘථිවියට එන්න මාස 4ක් යනවා. මාස 4ක් යනවා කියනවා. වල දැකයි ෆ්ලයිට් කඩන් වැටෙනවනේ. අඩි 33 40,000 තියෙන ෆ්ලයිට් එකක් කඩන් වැටුනොත් මේ පෘථිවියට වැටෙන්න කොච්චර වෙලාද යන්නේ? විනාඩියක් වගේ නේද? එහෙම්ම කඩන් වැටෙනවා. එතකොට කූටාගාරයක් ලොකු විශාල ගෙදරක් නැත්තම් ඒ වගේ ලොකු බරක් තියෙන දෙයක් බ්‍රහ්ම පාරිසජ්ජෙන් අතහැරියොත් මනුස්ස ලෝකෙට එන්න මාස 4ක් යනවා කියන කාලේ. ඒ රෑදවල් දෙකේ පහළට වැටිලා. කොච්චර දුරයිද නේ? භාග්‍යතුන් වහන්සේගේ හැකියාව බලන්නකෝ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ ඉන්දියාවේ උක්කට්ටානුවර සුභග සල්වනේ එක්තරා විශාල සල්වකක් සෙවන. ඒ උන්වහන්සේගේ හිතෙන් අර බ්‍රහ්මයාට ඇතිවෙච්ච පාපී සිතිවිලි දැක්කනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මොනතරම් ආශ්චර්යයිද? මොනතරම් අద్భుත ගුණයකින් යුක්තයිද? ඒ සාන්තුර ඉන්න බ්‍රහ්මයෙකුගේ සිතිවිල්ල දකින්න තරම්. ඉතින් මේ දෘෂ්ටිය දැක්කා. පින්වත් මහණෙනි, බක බ්‍රහ්මයාගේ ඔය සිතිවිල්ල මම මගේ සිතින් දැනගත්තා. මෙයාට මෙහෙම සිතිවිල්ලක් ඇති වෙලා තියෙනවා කියලා. එහෙම දැනගෙන බලවත් පුරුෂයෙක් හකුලගෙන ඉන්න අතක් දික් කරනවා වගේ. දිගහැරගෙන ඉන්න අතක් හකුලනවා වගේ. ඒ වගේ මොහොතකින් උක්කට්ටානුවර සුභග සල්වනේ සල්රුක් සෙවණින් මම නොපෙනී ගියා. බඹලෝ පහළ වුණා කියනවා. බලන්න මේ අසිරිය. අපිට අහන්න ලැබීම පවා කොච්චර දෙයක්ද? අපේ ශාස්ත්‍රඥාසි මේ වගේ බලයකින් මේ වගේ හැකියාවකින් යුක්තයි. ඇයි මෙහෙම කරන්නේ? බලවත් පුරේ ලෙඩුණා හිමීටම මෙහෙම කරන්නේ නේ. අතපය දිග හැරගන්න. හොඳ බලවත් ජව සම්පන්න ශක්ති සම්පන්න මනුස්සයෙකුට මේ අකුල වගේ නතක් දික් කරින්න යන්නේ මොහොතයි.
ආන් ඒ වගේ මොහොතකින් භාග්‍යතුන් වහන්සේ දැන් හිටියේ සල්වනේ මනුස්ස ලෝකේ. මොහොතක් යනකොට මෙන්න අර බ්‍රහ්මයා ළඟ භාග්‍යතුන් වහන්සේ පහළ වුණා. පින්වත් මහණෙනි, බක බ්‍රහ්මයා දුරින්ම වඩින මාව දැක්කා. දැන් බක බ්‍රහ්මයා දැක්කා බුදුරජාණන් වඩිනවා. දැකලා කියනවා මෙහෙම, දුක් නැති මුනිදුන් මෙහෙන්න. ඔබගේ පැමිණීම ඉතා යහපත්. දුක් නැති මුනිදිනි. ඔබ මෙහි වැඩම කළේ බොහෝ කලකින් නොවේ. එතකොට කියනවා දුක් නැති මුනිදුනි මේ බඹලොව තමයි නිට්ටය. මෙයාගේ දෘෂ්ටිය කියනවා මේ බඹලොව නිට්ටයයි. මේක තමයි ස්ථිර. මේක සදාකාලිකයි. මේ බඹලොව පරිපූර්ණයි. මෙතන චුත වෙන ස්වභාවයක් නැහැ. මෙතන ඉපදෙන ස්වභාවයක් නැහැ. මිය යෑමක් නැහැ. චුත වීමක් යාලි ඉපදීමක් නැහැ. මෙතනින් බැහැර වූ වෙන දුකින් මිදීමකුත් නැහැ. දැන් මේ බක බ්‍රහ්මයා දීර්ඝායුෂයි ගොඩාක්. ඒකට එයා හිතුවේ බුදුරජාණන් වහන්සේත් එතන ඕපපාතික පහළ වුණා. එයා නිවන් දැක්කා වගේ කියලා. එයා හිතන්නේ නිවන කියලා යමක් කියනවනම් එතන තමයි නිවන කියලා. ආහරි මෙතෙන්ට ඔබේ පැමිණීම හොඳ දෙයක්. මෙතන චුත වෙන උපදින තැනක් නෙමෙයි. මෙතන තමයි දුකින් නිදහස් වීම. ඔබ හරිම තැනට තමයි ආවේ කියලා කිව්වා. පින්වත් මහණෙනි, එහෙම කියපු බක බ්‍රහ්මයාට මම මෙහෙම කිව්වා. පින්වත් බක බ්‍රහ්මයා, ඇත්තෙන්ම ඔබ ඉන්නේ අවිද්‍යාව තුළ. භාග්‍යවතුන් වහන්සේ දන්නව එයා ආරි සත්‍ය අවබෝධ කරගෙන නැහැ. අවිද්‍යාව තුළ ඉන්නේ. ඒ නිසා තමයි අනිත්‍ය වෙලා සිටිද්දීම නිට්ටයයි කියන්නේ. අස්ථීර වෙලා සිටිද්දීම ස්ථීරයි කියන්නේ. සදාකාලික නොවී සිටිද්දීම සදාකාලිකයි කියන්නේ. අපරිපූර්ණව සිටිද්දීම පරිපූර්ණයි කියන්නේ. චුත වෙන ස්වභාවයෙන් සිටිද්දීම චුත නොවන ස්වභාවයෙන් යුක්තයි කියන්නේ. යම් තැනක ඉපදීම තියෙද්දී, දිරීම තියෙද්දී, මිය යෑම තියෙද්දී, චුත වීම තියෙද්දී, යලි ඉපදීම තියෙද්දීමයි ඔබ මේ විදිහට කියන්නේ. මෙතන ඉපදීමක් නැහැ. මෙතන දිරන්නේ නැහැ. මෙතන මරණයක් නැහැ. මෙතන චුත වීමක් නැහැ. යලි ඉපදීමක් නැහැ. ඔయిత වඩා දුකින් නිදහස් වීමක් තියෙද්දීමයි මීට වඩා දුකින් නිදහස් වීමක් නැහැ කියලා කියන්නේ කිව්වා. පින්වත්නි, අපි ඉපදි මෙරි මෙරි යන අයනේ. අපි මේ මනුස්ස ලෝකෙත් පිරිහිච්ච යුගයක ඉපදිච්ච අය. ගුණධර්ම ගොඩාක් දුර්වල කාලෙක ඉපදිච්ච අය. අපිට ධර්ම මාර්ගය පුරුදු කිරීමේදී තියෙන හැකියාව බොහෝම අල්පයි. අපිට එක දිගට සිහිය පිහිටවාගෙන ඉන්න බෑ. පැය භාගයක්. එක දිගට දහම් කරුණක් නුවණින් නිමස ගන්න බෑ. අවිද්‍යාව දුරු වෙන විදිහට අපිට එක දිගට සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න ගොඩාක් දුෂ්කරයි. හිතේ කෙලෙස් ඇති වෙන අරමුණු එනකොට ඔහේ කෙලෙස් එක්කම එකතු වෙවි අසූචි ගොඩක ඉන්න පණුවෙක් වගේ මේ කාමයෙන් තෘප්තියටපත් වෙවි. කාම සැපයටම හිත ගිජු වෙලා ජීවිත අවබෝධයක් නැතුව හතර වටේ මේ වසංගත ඇවිල්ලා මිනිස්සු දරසෑයවල් වල එක පොලිමට පිච්චෙද්දී අපිට හිතෙනවා අපි නිත්‍යයි. අපි මැරෙන්නේ, අපි ලෙඩ වෙන්නේ කියලා. ඒ තරම් අවිද්‍යාවක් තුලයි අපි මේ ඉන්නේ. එහෙම ඉන්න අපිටයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ධර්මය අහන්න ලැබෙන්නේ. මීට වඩා දුකින් නිදහස් වීමක් තියෙනවා කියලා. ඇත්තටම බ්‍රහ්මයාට ඇතිවෙච්ච සිතිවිල්ල අපිත් එක්ක බලනකොට සාධාරණ නැද්ද?
ඒ කල්ප 500 ගාණක් එක දිගට බ්‍රහ්ම ලෝකේ. එයාට පේන්නේ නැහැ. එතන චුත වීමක්. වයසට යෑමක්. දි รา යෑමක්. එයාට දෘෂ්ටියක් ඇති වුණා. ඒක සාධාරණයි. අපිත් එක්ක බලනකොට. හැබැයි මහා කාරුණික අපේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ ඒ පාපී දෘෂ්ටි නැති කරන්න බ්‍රහ්ම ලෝකෙට ගියානේ. ඒත් බලන්න බුදුරජාණන් කොච්චර කාරුණිකදනේ. එයි අනතුරු සහිත තැනක් දෙතන. ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයාටත් එහෙම අනුකම්පාව දක්වපු ශාස්ත්‍රඥ වහන්සේ මේ මනුස්ස ලෝකේ අනන්ත දුක් විඳමින් ඉන්න අපි ගැන කොච්චර අනුකම්පා කරන්නේ නැද්ද? උන්වහන්සේ අනුකම්පාව නිසාමයි අපිට මේ ධර්මයේ දේශනා කළේ. ඒක නිසා අපිට අපේ හිතේ විශ්වාසයක් තියෙන්න ඕනේ. මීට වැඩිය දුකින් නිදහස් වීමක් තියෙනවා කියලා. අපි සමහරට මේ රටවල් වලට එන්නේ ලංකාවේ දුක වැඩි. අමාරුයි. දුකින් නිදහස් වෙන්න කියලා හිතනවා. නමුත් වෙනසක් නැහැ ජීවිතවල. දුක් විඳින කරුණු ජීවිතේ කරා යනකොට වෙනසක් නොවි. ඒ දුක් පීඩා කරදර ඔක්කොම තියෙනවා. මේ දුකින් නිදහස් වීම අමා මහ නිවන ගැන අපිට මේ අහන්න ලැබෙන යුගයක්. අහන්න ලැබෙන කාලයක්. භාග්‍යතුන් වහන්සේ බක බ්‍රහ්මයාට කිව්වා ඔయిత වඩා දුකින් නිදහස් වීමක් තියෙද්දීමයි ඔබ මීට වඩා දුකින් නිදහස් වීමක් නැtei කියලා කියන්නේ කිව්වා. ඔන්න එතකොට මාරයා එයාගේ භවනේ ඉන්නවා. මාර භවනේ. එයා බැලුවා එයා දන්නවනේ ලෝකාධිපති. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසතන් වහන්සේ හැටියට අබිනිෂ්ක්‍රමණය කරනකොට ඔය ගමන යන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ සම්බුද්ධත්වයට පත් වෙනකම්ම පියවරක් ගානේ පිටිපස්සෙන් ආව එකට බාධා කරන්න. කෙලෙස් සහිත සිතිවිල්ලක් හරි ඇති කරොත් මං ඔබ වේකින් අල්ල ගන්නවා, හිර කරනවා. සම්බුද්ධත්වයට පත් වෙලත් අවුරුද්දක් පිටිපස්සෙන් ආව හෙවණැල්ල වගේ වරද්දක් හොයාගන්න. අවසානයේට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ කිව්වා ඔබ වහන්සේ දැන් නිදහස්නේ. ඔය බණ කියන්න එපා කාටවත් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මාරය මාගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස වික්ත ප්‍රතිබල ධර්මදර විනයදර ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවද? උපන්නා වූ පරවාදයන් ධර්මයෙන් යටපත් කරන්න තරම් ශක්තිමත් වෙනවද? ඒ වෙනකම් මම පිරිනවම් පාන්නේ කියලා. උන්වහන්සේ එහෙම මාර්යාගේ ආරාධනා ප්‍රතික්ෂේප කරලා මේ ධර්මයේ දේශනා කළේ. ඊට පස්සේ විටින් විට ඇවිල්ලා ආරාධනා කර පිරිනවම් පාන්න කියලා. අවසානයේ උන්වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වෙන්න තියෙද්දි චාපාල චේතිය ළඟදී ඇවිල්ලා කියන ඔබ වහන්සේට මතකද? සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ මම කිව්වා ඔබ වහන්සේ දැන් නිදහස් වුණා නම් ඔබ වහන්සේගේ පාඩුවේ ඉන්න පිරිනවම් පාන්න ධර්මය කියන්න එපා කියලා. ඔබ වහන්සේ ඒ වෙලාවේ කිව්වා මාගේ ශ්‍රාවකයන් වික්ත ප්‍රතිබල ධර්මදර විනයදර ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙනකන් උපන්නා වූ පරවාදයන් ධර්මයෙන් මැඩලන්න ශක්තිය එනකන් විපුල බවට පත් වෙනකන් මේ ශාසනය පිහිටනකම් මම පිරිනවම් පාන්නේ නැහැ කියලා. දැන් ඒක හරි කිව්වා. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැම තැනම පැතිරිලා විපුල බවට පත් වෙලා ධර්මදරයි විනයදරයි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. උපන්නා වූ පරවාදයන් මැඩලන්න පුළුවන් ධර්මයේ ඒ නිසා පිරිනවම් පානාසේක්වා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ආරාධනා පිළිගත්තා. එතකොට මාරයා බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට බණ කියනට විතරක් නෙමෙයි අකමැති.
බ්‍රහ්ම ලෝකේ ගිහිලා බ්‍රහ්මයන්ට පණ කිව්වත් අකමැති. එක සත්වයක්වත් මේකෙන් නිදහස් වෙනවට යාගේ වශයෙන් යා කැමති නැහැ. එතකොට මාරයා එහෙමම මාර භවණින් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙට පාපී මාරයා එක්තරා බ්‍රහ්මයෙකුට ආවේශ වුණා. බ්‍රහ්මයන්ටත් ආවේශ වෙන්න පුළුවන් නම් මාරයට මේ මිනිස්සු ගැන කවර කතාවදනේ? ඒ බ්‍රහ්ම ලෝකෙ ඉඳපු එක්තරා බ්‍රහ්මයෙකුට මාරයා ආවේශ වුණා. ආවේශ වෙලා මෙහෙම කිව්වා. බුදුරජාණන්සට කියන්නේ ඒ භික්ෂුව මොහුට නිඳා කරන්න විතරක් එපා. කාටද? බක බ්‍රහ්මයාට. මෙයාට නිඳා කරන්න එපා. මොහුට නිඳා කරන්න එපා. ඒ භික්ෂුව මේ බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මේ බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. සියල්ල මැඩලන කෙනා. මෙයාට පුළුවන් ඕන දෙයක් මැඩලන්න. මෙයාගේ කැමැත්තට අනුව පවත්වන්න පුළුවන්. කිසිවෙකුට මෙයාව මැඩලන්න බෑ. දැන් ඔබ ඇවිල්ලා මෙයාට මේ කියනානේ ඔයා අනිත්‍යයි අස්ථිරයි කියලා. ඔයා මැඩලන්න යනවනේ. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කිසියෙකුට මැඩලන්න බෑ. සියල්ල දකින්න කෙනා. මේ බ්‍රහ්මයා තමයි සියල්ලම දකින්නේ. සියලු දෙනාම තම වසඟයට ගත් කෙනා. සියලු දෙනාම වසඟයට පත් වෙලා ඉන්නේ මෙයාගේ. ලෝකයේ අධිපතියා. මෙයා තමයි මේ ලෝකයට අධිපති. ලෝකයේ කර්තෘවරයා. මේ ලෝකේ නිර්මාණය කරේ කවුද? බ්‍රහ්ම. ඒකනේ දැන් හින්දු ආගමේ කියන්නේ බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා කිය. එතකොට ඒ වගේ අදහස් මිනිසුන්ට දෙන්න පුළුවන් ඉතියාට. එයාගේ වසඟයෙන් ඉන්නේ. කෙන නිර්මාණය කරේ මෙයා. ලෝකයේ නිර්මාතෘවරයා. කර්තෘ නිර්මාතෘ. ලෝකයේ ශ්‍රේෂ්ඨයා. ලෝක ප්‍රජාව බිහි කරන කෙනා. එහෙනම් ඒවට මූලාශ්‍ර තියෙනවනේ. දැන් කියනවනේ දැන් ඒ බ්‍රාහ්මණ ආගමේ කියන්නේනේ. එතකොට මේ බ්‍රාහ්මණ පිරිස මැව්වේ මහා බ්‍රහ්මයාගේ කටින්. ක්ෂත්‍රීය පිරිස රාජ පිරිස මැව්වේ බ්‍රහ්මයාගේ බාහුව වලින්. එතකොට ක්ෂත්‍රීය ගෘහපති පිරිස මැව්වේ බ්‍රහ්මයාගේ කලව වලින්. ශුද්‍ර පිරිස මැව්වේ යටිපතුලෙන්. එතකොට මෙයත් එහෙම හිතාගෙන ඉන්න බ්‍රහ්මයාත් මම තමයි මහා බ්‍රහ්ම. එහෙනම් බලන්න මේ මායාවේ වසඟේ ඉන්න කෙනෙක්. එතකොට එයාටත් ඒ අදහස තියෙනවා. මිනිස්සුන්ටත් ඒ අදහස ඇවිල්ලා තියෙනවා. ලෝකේම වසඟේ කළ කෙනා ඉපදෙන සත්වයාගේ දෙව්පියාණන්. කියන්නේ දෙවියන් වහන්සේ දෙවියෝ දුන්න දරුවා කියන්නේ. දෙවියෝ දුන්නේ කී එතකොට දෙව්මව් තුරුලට ගියා කියලා කියනවා කෙනෙක් මරුණට පස්සේ. ඒ ඉපදෙන සත්‍යයගේ දෙව්පියාණන් මෙයා කිව්වා. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. බ්‍රහ්ම පිරිස ඉන්නවා. ඒතර බක බ්‍රහ්මයා ඉන්නවා. ඒ බ්‍රහ්මයන් අතර එක බ්‍රහ්මයෙකුට මාරේ ආවේශ වෙලා මේක බක බ්‍රහ්මයාගේ මේ දේවල් කියනවා. ඊට පස්සේ මාරයා එතනින් අතර ඕනේ කියනවා ඒ භික්ෂුව මේ ලෝකේ නුඹට කලිනුත් සමනක් බ්‍රාහ්මණවරු හිටියා. වාට කලිනුත් ලෝකේ හිටිය සමන. ඔන්න හේලත් පඨවි ධාතුවට ගැරහුවා. පඨවි ධාතුව පිළිකුල් කළා. පඨවි ධාතුව අනිත්‍යයි, වෙනස් වෙනවා, තමාගේ වශයෙන් පවත්වන්න බෑ. බුදුරජාණන් දේශනා කළා තියෙනවා. පඨවි ධාතුව පිළිකුල් කරා. මේ කෙස් පිළිකුලයි, දුගඳයි, අසුභයි, අසාරයි, ලෝම් ඊට පස්සේ මැරිච්ච මලකුණකට සම කරලා බලන්න කියන්නේනේ. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි. මේ කායත් මලකුණක් වගේමයි. මේකේ තියෙන ස්වභාවය මේ ධර්මතාවයට ආйти පිළිකුල් කරා. කලින් ඉදපු අයත් ආපෝ ධාතුවටත් ගැරහුවා. ආපෝ ධාතුව පිළිකුල් කරා. තේජෝ ධාතුවට ගැරහුවා.
තේජෝ ධාතු පිළිකුල් කරා. වායෝ ධාතුවට ගැරහුවා. වායෝ ධාතු පිළිකුල් කළා. ඉපදෙන සත්වයන්ට ගැරහුවා. ඉපදෙන සත්‍යයන් පිළිකුල් කළා. භාග්‍යවතුන් දේශනා කළේ මහණෙනි කෙල චුට්ටයි කියලා ගොඩයි කියලා ඒකේ පිළිකුල් භාවය වෙනසක් නැහැ. ඒ වගේ මහණෙනි ඉපදීම යම් තැනක චුට්ටක් හරි තියනවාද? ඒක දුක් සහිතයි. එක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම මාර්ගය පුරුදු කරලා වීරිය කරලා උත්සාහ කරලා අනාගාමි වෙලා වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ අනාගාමි වුණාට පස්සේ කල්පනා කළා මම දැන් ඉතින් අපාය උපදින කෙනෙක් නෙමෙයි, කාම ලෝක උපදින්නෙත් නැහැ. මම බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඊත්‍රු ටික පුරුදු කරගන්නවා කියලා හිතුවා. එහෙම හිතලා කලින් වගේ උත්සාහයෙන් දැන් මහන්සි වෙන්නේ නැහැ ධර්ම පුරුදු කරගන්න. අනිත් ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් සලකට ගිහිල්ලා කිව්වා ස්වාමීනි කලින් නම් අහවල් භික්ෂුව හරි වීරියවන්තයි. ගොඩාක් කැපවීමෙන් ධර්මයේ පුරුදු කරගත්තා. හැබැයි දැන් මන් දුස්සාහි වෙලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ වඩම්මුවා ගත්ත ළඟට. භික්ෂුව ඔබ කලින් වගේ වීරිය කරන්න යකේ නැත්තද කියලා ඇහුවා. ඇත්ත ස්වාමීනි. ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මම අනාගාමී කෙනෙක්. මට ඊටු ටික එහෙ ඉපදිලා කරගන්න හිතුණා කිව්වා. බුදුරජාණන් දේශනා කළා භික්ෂුවෙක් එපා. ඊට පස්සේ අසුචි චුට්ටයි කියලා ගොඩයි කියලා ඒකේ පිළිකුලේ වෙනසක් නැහැ කිව්වා. ඒ වගේ නැවත පුනර්භවයක් තුලින් ඉපදීමක් නම් තියෙන්නේ. ඒක කොත්තන උනත් දුක දුකමයි. ඔබ වීරිය කරන්න කිව්වා මේ ජීවිතේ පිරිනවම් පාන්න. එසා වීරිය කරලා පිරිනවම් පෑවා. ශාස්ත්‍රඥ වහන්සේ ඉපදෙන සත්‍යයන්ට ගැරහුවා. ඉපදීම පිළිකුල් කළා. අනිත් හැම ශාස්ත්‍රූවරයෙක්ම ඉපදීමයි වර්ණනා කළේ. මම කියන විදිහින් මම ළඟ උපදින්න පුළුවන් එතකොට. ඒ හැම කෙනාම ඉපදීම ප්‍රශංසා කරා. හැබැයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඉපදීම පිළිකුල් කළා. ඉපදීමට ගැරහුවා. දෙවියන්ට ගැරහුවා. දෙවියන්ව පිළිකුල් කළා. බ්‍රහ්මයාට ගැරහුවා. බ්‍රහ්මයා පිළිකුල. මේ කියන්නේ මාරයා කියන්නේ කලින් ඉඳපු සමන බ්‍රාහ්මරු මෙහෙම කළා කියලා කියනවා. අන්තිමේදී කය බිඳිලා පණ ටික ගියාට පස්සේ උන් ඇහැලා අපායේ උපන්න කියනවා. බලන්නකො කියපු කතාව. මාරයා කියන මේ ගරහල පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතු වලට ගරහලා පිළිකුල් කරලා ඉපදීමට ගරහලා පිළිකුල් කරලා දෙවියන්ට බඹුන්ට ගරහලා පිළිකුල් කරලා උන්නැහැල අවසානයේ මරණින් මත්තේ අපායේ ඉපදුනේ කිව්වා. ඔහෙටත් වෙන්නේ ඒ ටික තමයි කිව්වා. දැන් මාරයා හොතටම දන්නා මේ බුදු කෙනෙක් කියලා. දුකින් නිදහස් වෙච්ච කෙනෙක් කියලා. එතකොට කියනවා ඒ භික්ෂුව නුඹට කලින් මේ ලෝකේ සමන බ්‍රාහ්මණු හිටියා. එයාලා මොකද කිරි සමහර සමන බ්‍රාහ්මණු හිටියා. ඒ උදවිය නම් පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුව ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුව ප්‍රශංසා කළා. තේජෝ ධාතුව සතුටින් පිළිගත්තා. වායෝ ධාතුවට ප්‍රශංසා කළා. වායෝ ධාතුව සතුටින් පිළිගත්තා. ඉපදෙන සත්‍යයන්ට ප්‍රශංසා කළා. ඉපදෙන සත්‍යයන්ව සතුටින් පිළිගත්තා. දෙවියන්ට ප්‍රශංසා කරා. දෙවියන්ව සතුටින් පිළිගත්තා. ලෝකාධිපති දෙවිදුන්ට ප්‍රශංසා කළා. ඒ කියන්නේ ඔය දැන් අපිට ඇහෙන්නේ එක එක ආගමික අය දවසට කීප සැරයක් වතාවක් අත් දෙක උසට උස්සගෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න කෑගක ප්‍රශංසා කරන්නේ. අපි මැව්වේ ඔයා අපේ ඔයාගේ කැමැත්තට අපි මේ ජීවත් වෙන්නේ. දෙවියන්ට ප්‍රශංසා කරනවා. එතකොට ලෝකාධිපතියට ප්‍රශංසා කරා. බ්‍රහ්මයාව සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාට ප්‍රශංසා කළා.
ආන්ගේ අය නම් මරුණාට පස්සේ සුන්දර ලෝකවල ඉපදුනා කියලා කියනවා. මාරයා මේ කියන කතාව මාර බණි. මාර එතනින් නාපව කියනවා ඒ භික්ෂුව ඒ නිසා මම නුඹට මෙහෙම කියනවා. මම ඔයාට මෙච්චරයි කියන්නේ. දුක් නැති මුනිදුනි. මේ බ්‍රහ්මයා නුඹට යම් දෙයක් කිව්වද නුඹ කල යුත්තේ අන්නේ දෙයයි. මේ බ්‍රහ්මයා ඔයාට කිව්වනේ දැන් මෙතන ස්ථිරයි, නිට්ටයයි, චුත වෙන්නේ නැහැ, ඉපදින්නේ නැහැ, දිරන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. මෙතනින් එහා දුකින් නිදහස් වීමක් නැහැ. ඔබ මෙතෙන්ට පැමිණීම ඊටා සුබ පැමිණීමක් කියලා. ඔබ ඒක පිළිගත්තාම ඇති. එතනින් එහාට ආයි මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. නුඹ කල යුත්තේ මේ බ්‍රහ්මයා කියපු දේ. නුඹ මේ බ්‍රහ්මයාගේ වචනය ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා කියනවා. ඉක්මවා යන්න එපා. ඒ භික්ෂුව යම් විදියකින් නුඹ බ්‍රහ්මයාගේ වචනේ ඉක්මවා යන්න ලෑස්ති වුණොත් ඒක තමයි හරියට මිනිහෙක් තමාගේ නිවසට වඩින ශ්‍රියා කාන්තාව පොල්ලකින් ගහලා එලව ගන්නවා වගේ වැඩක්. ශ්‍රියා කාන්තාව ගෙදරට සෞභාග්‍ය සැප සතුට ඔක්කොම අරන් එන කෙනාට කියනවා ශ්‍රියා කාන්තාව. මිනිස්සෙක් කිසි ඉවක් බවක් නැතුව පොල්ලකින් ගහලා එලව ගන්නවා. ඒක මෝඩ වැඩක් නෙමෙයි. ආන් මේ වගේ වැඩක් කොහේ මේ කරගන්නේ කියනවා. මේ බ්‍රහ්මයා කියන දේ ඉක්මවා යන්න ලෑස්ති වුණොත් ඔබත් හරියට අර ශ්‍රියා කාන්තාවට පොල්ලකින් ගහලා එලවගත්ත මෝඩ මිනිසෙක් වගේ. ඒ වගේමයි භික්ෂුව මිනිහෙක් භයානක ප්‍රපාතයකට වැටෙද්දී අතින් පයින් පිහිටලා එල්ලෙන්න පුළුවන් දේ නැති කර ගන්නවා වගේ වැඩක්. අපි හම්බෙන් අපි ප්‍රපාතයක් ළඟ ඉන්නවා. මේක එකපාරම වැටෙන්න යනවා. වැටෙන්න යනකොට එල්ලෙන්න මොන හරි හොයා ගන්න ඕනේ. ආන්ගේ එල්ලෙන්න තියෙන දේ නැති කර ගන්නවා වගේ වැඩ. එතකොට එයා තව තවත් ප්‍රපාතයට වැටලා අනුතරටපත් වෙනවා. මේ බ්‍රහ්මයාගේ වචනේ පිළිගත්තේ නැති වුණොත් ඔහෙටත් ඒ වගේ දෙයක් කරගත්තා වගේ කියලා කිව්වා. ඒ වගේමයි ඒ භික්ෂුව අන්නේ විදිහේ සම්පත්තියක් නුඹට ලැබෙන්නයි යන්නේ. ඔයාට මේ great opportunity එකක් කියනවා. මෙහෙම අවස්ථාවක් අය නැහැ. ඔබ මොකද්ද මේ කරගන්න මෝඩ වැඩේ? දුක් නැති මොනිදුනි. මේ බ්‍රහ්මයාගේ වචන ඉක්මවා යන්න ලෑස්ති වෙන්න එපා. ඒ භික්ෂුව නුඹට පේන්නේ නැද්ද? මේ බ්‍රහ්ම පිරිසින ලස්සන මේ බ්‍රහ්ම ලෝකේ අනිත් බ්‍රහ්මවරු ඇවිල්ලා ඉන්නවා. කොච්චර ලස්සනයිද? පින්වත් මහණෙනි, පාපී මාරයා ඒ බ්‍රහ්ම පිරිස පෙන්නා ඔන්නෝමයි මට කිව්වේ කියලා කියනවා. පින්වත්නි, ඒ මාරයාගේ මාර බලය යටපත් කරන්න බුදු කෙනෙකුට වෙන කාටවත් බෑ. ඒ නිසා අපි ඇත්තටම ඒ වගේ දෙයක් අහන්න ලැබීම පවා අපේ ජීවිතේ ලැබුණු දුර්ලභ වාසනාවක්. නැත්තම් මෙහෙම සිද්ධියක් වුණා කියලා අපි දැන් මේ අවුරුදු 2500කට කලින් වෙන සිද්ධියක් අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට බ්‍රහ්ම ලෝකෙදී වෙච්ච සිද්ධියක්. පින්වත් මහණෙනි, මම එතකොට ඔය විදිහට කිව්ව මාරයාට මෙන්න මේ විදිහටයි කිව්වේ. ඒ මාරය මං ඔබව දන්නවා. දැන් මෙයා මාරයා හැටියටද මේ කියන්නේ බ්‍රහ්මීකුට වෙහිලාද? බ්‍රහ්මීකුට වෙහිලා කියන්නේ. මං ඔබව දන්නවා. මං ඔබව දන්නේ කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? එහෙම හිතන්න එපා. ඔබ තමයි පාපී මාරයා. මේ බ්‍රහ්ම පිරිසත් මේ බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකයේ සියලු දෙනාම ඉන්නේ ඔබේ අතට අහු වෙලා. මේ බ්‍රහ්ම පිරිසම ඉන්නේ ඔබේ අතට අහු වෙලා. එක මිටට ඔබ අල්ලගෙන ඉන්නේ. ඒ සියලු දෙනාම ඉන්නේ ඔබේ වසඟයටපත් වෙලා. පාපී මාරය, ඔබට මෙහෙම හිතෙනවා නේද? ඔබට මෙහෙම හිතෙනවා නේද?
මොහු ඉන්නෙත් මගේ අතේ. මොහොත් මගේ වසඟයට පත් වුණා කියලා. කියන මාරේ විතරක් නෙමෙයි මේ බ්‍රහ්ම පිරිස විතරක් නෙමෙයි උඹ අතට අල්ලගෙන වසඟ කරගෙන ඉන්නේ. උඹට හිතෙනව නේද මම ඉන්නෙත් උඹට අහු වෙලා උඹගේ වසඟය කියලා. නමුත් මාරේ හොඳට දැනගනින් කිව්වා. මා ඉන්නේ ඔබේ අතට අහු වෙලා නෙමෙයි. ඔබේ වසඟයට පත් වෙලා නොවේ කියලා. මෙහෙම හිතන්නකෝ. ඔන්න යාළුවෝ පිරිසක ලීඩර් කෙනෙක් ඉන්නවා. එයාට යාළුවෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. එතකොට මෙයා තමයි කියන්නේ අපි මේ ගමන යමු මෙහෙම කරමු අර එහෙම කරමු මෙහෙමයි කියලා මෙයා නායකත්වය දීගෙන ඉන්නවා අර පිරිසට. ඔය අතර එක්කෙනෙක් තව යාළුවෙක් මෙවෙන ටික ටික ඈත් වෙන්න යනවා. අර ලීඩර්ට නිකන් හිතට වදින්නේ නැද්ද ඒක? හිතට වදිනව නේද? අනේ මගේ පිරිස ගලව ගන්නවා. එතකොට ඇයි මං කියන දේ අහන්නේ නැත්තේ කියලා. එයාට එක එක බලපෑම් කරනවා ඊට මේ මනුස්ස ලෝකේ වෙන දේවල් ඒවා. පන්සලක දායකයෙක් වෙන තැනකට යනකොට කොච්චර හිත රිදෙනව සමහර වෙලාවට. අපේ දායකයා ඇයි දැන් එන්නේ නැත්තේ මෙහෙමයි කියලා. කවුරුත් කැමති තමාගේ වසගේ තමන් පිරිස පිරිවරාගෙන ඉන්න. මාරයා කියලා කියන්නේ ඒ අධිපති බව පිණිසම මේ ලෝකේ පහළ වෙන කෙනා උපදින කෙනා. එයාගේ දේ තමයි මේ සත්වයව එයාගේ වසඟේ පවත්ත ගන්න එක. එයාගෙන් බැහැර නොවෙන්න තියෙන එක. එයා කොච්චර මුලාටපත් වෙලාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම තැනම තියෙන්නේ පාපී මාරමත. පෞකාර මාරයා. කන්න කියලා කියන මාරයාට කියනවා කළු මිනිසයා. කළු මිනිසයා කියන්නේ ඒ තරම් ලාමකයි. පාපී කියන අර්ථය. කන්නෝ පාපිමතා පෞකාරයා පාපී මාරයා කියලා කියනවා. එතකොට එයා කොච්චර ලාමකයිද කියන්නේ අධිපති බවට කොච්චර කැමතිද කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු භවයෙන් නිදහස් වෙලා එයාම දන්නවා නිදහස් වුණා කියලා. හැබැයි ඒත් එයාගේ හිතේ එනවා අදහසක් තියෙනවා මෙයා ඉන්නෙත් මගේ වසඟේ කියලා. මට ඕන විදිහට මේක පවත්වන්න පුළුවන් කියලා. අපි අකමැති වුණත් අපි ඉන්නෙත් ඒ මායාවේ වසඟේ. මායාව අපිව අල්ලන දෙයක් තියෙනවා. ඒකට කියන්නේ එක සිතිවිල්ලකින්. බුදුරජාණන් දේශනා කරනවා ඒක හරියට වේපචිත්ති බන්ධනය වගේ කියනවා. සුරයන් අසුරයන් අතර යුද්ධයක් ඇති වුණා කියනවා. සක්දෙවිදු කියනවා අසුරයෝ පෙරදුන සුරේ දුන්නත් වේපචිත්ති වල්ලාගෙන අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා බෙල්ලටත් ඒක තියලා බැඳගෙන එන්න කියලා කිව්වා දිව්‍ය ලෝකෙට. වේපචිත්ති කිව්වා අසුරයෝ දිනලා සුරේ පෙරදුනොත් එහෙම සක්දෙවිදු වල්ලාගෙන අත් කකුල් දෙක ගැට ගහලා බෙල්ලත් එක්ක එකතු කරලා පස් තැනින්ම ගැට ගහගෙන කුදලාගෙන එන්න කියලා. යුද්ධ කරා. අසුරයෝ පෙරදුනා. සුරයෝ දින්නා. සුර පිරිස ගිහිල්ලා අල්ලගත්ත වේපචිත්තිව. අල්ලගෙන ගැට ගහගෙන ගෙන ආවා සක්දෙව ළඟට. සක්දෙව ළඟට ගෙනලා දැන් මෙයා කුදලලා ඉන්නවා අත් කකුල් දෙක ගැට ගහලා. හැබැයි මේ බන්ධනේ වැල් වලින් ලණු වලින් ගහප එකක් නෙමෙයි. සිතිවිල්ලකින්. යම් මොහතක හිතෙනවා නම් වේපචිත්තිට අසුරයෝ අධාර්මිකයි සුරයෝ ධාර්මිකයි. මම මේ සුරයන් අතර ඉන්නවා කියලා අර බැමි ටික බුරුල් වෙනවා කියනවා. එයාට හිතුනොත් යම් මොහතක නෑ අසුරයෝ තමයි ධාර්මික. සුරයෝ අධාර්මිකයි. මං අසුරපුරයටම යනවා කියලා හිතනකොට ආපහු වරක තද වෙනවා කියනවා. මහණෙනි ඒක කෙනෙක් ඉඳලා බැඳපු බන්ධනයක් නෙමෙයි කියනවා. සිතවිල්ලකින් තියෙන බන්ධනයක් කියනවා. ඔන්න ඔය වේපචිත්තිගේ යම් බන්ධනයක් තියෙනවද? ඊටත් වඩා වැඩි බන්ධනයක් කියනවා. මේ මාර බන්ධනය.
අපි මායයට බැඳිලා තියෙන්නේ කොහොමද? මේ ඇස මම කියලා. ඇස මගේ කියලා. ඇස මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. රූපය මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. ඇසේ ඇතිවෙන විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම්, හඳුනා ගැනීම, චේතනා මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතනකොට අර වේපචිත්ති අසුරයන් අධාර්මිකයි සුරයන් ධාර්මිකයි මං අසුරපුරයට යන්න ඕනේ කියලා හිතනකොට ගැට ගැහෙනවා, හිර වෙනවනේ බන්ධනේ. ඒ වගේ අපි මේ බන්ධනයට අහු වෙලා යනවා කියනවා. හැබැයි මේ අනිත්‍යයි, දුකට අයිති. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා විමසනවන බන්ධනේ බුරුල් වෙනවා කියනවා. රූප අනිත්‍යයි, දුකට අයිති. මම මගේ මගේ ආත්මය නොවේ කියලා විමසනකොට බන්ධනේ බුරුල් වෙනවා. එතකොට මාරේ අපිව බැඳලා තියෙන්නේ ඔය මම මගේ මගේ ආත්මය කියන සිතිවිල්ලත් එක්ක. ඒ බන්ධනය කඩන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ නිකම්ම අනිත්‍යයි මේක අත්හැර ගන්න කියලා කියන්නේ නැතු උන්වහන්සේ හේතුඵල හැටියට එකින් එක කොච්චර පැහැදිලිව කියලා දුන්නාද. අපිට ඒ දේ පුරුදු කරගන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ඒකාන්ත පැහැදීමක් තියෙන්න ඕන. නොසෙල්ලෙන පැහැදීමක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ මායя කියලා කියන්නේ හැම වෙලාවෙම අපිව මේ බන්ධනයේට බැඳලා තියන්න කැමති කෙනෙක්. එයා නිදහස් වෙච්ච කෙනෙක්වත් නිදහස් වුණා කියලා හිතන්නවත් කැමති නැහැ. ඒකනේ වක්කලි ස්වාමීන් වහන්සේ පිරිනවම් පාපුවාම දුමක් වටපිටාව යනවා. හොයනවා මොකද්ද? වක්කලි ස්වාමීන් ඉපදුනේ කොහෙද? විඥානය කොහෙද පිහිටියේ කියලා හොයනවා කියන. අධිපති බවට ආස වුණාට පස්සේ ඒක මනුස්ස ලෝකෙත් එහෙම. අධිපති බවට ආස වුණාට පස්සේ ගුණේ මතක නැහැ චුට්ටක්වත්. ගුරුවරයා මතක නැහැ, වැඩිහිටියෝ මතක නැහැ, තමන් කවුද කියලා මතක නැහැ. කොම යට කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. එතකොට ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරේ උඹට හිතෙනවා මේ මහා බ්‍රහ්මයාත් මේ බ්‍රහ්ම පිරිසත් මේ ඔක්කොම ඉන්නේ මගේ අතේ. මට වසඟ වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි උඹට හිතෙනවා මම ඉන්නෙත් ඔබේ අතට අහු වෙලා කියලා. ඔබේ වසඟයටපත් වෙලා කියලා. හැබැයි දැනගනින් මාරයෝ. මම ඉන්නේ උඹට අහු වෙලා නෙමෙයි. ඔබේ වසඟයටපත් වෙලා නෙමෙයි කිව්වා. එහෙම කිව්වහම පින්වත් මහණෙනි බක බ්‍රහ්මයා මෙහෙම කිව්වා. දැන් ආපහු බක බ්‍රහ්මයා කතා කරන්නේ. දුක් රහිත මුනිතුනි මම නිත්‍ය දෙයක්මනේ නිත්‍යයි කිව්වේ. ඒ දෘෂ්ටි ඇත වුණාට පස්සේ ගලවන එක ලේසි නෑනේ. මම නිත්‍ය දෙයක්මනේ නිත්‍යයි කිව්වේ. ස්ථීර දෙයක්මනේ ස්ථීරයි කිව්වේ. සදාකාලික වූ දෙයක්මනේ සදාකාලිකයි කිව්වේ. පරිපූර්ණ වූ දෙයක් ගැනමනේ මම පරිපූර්ණයි කිව්වේ. චුත නොවන ස්වභාවයෙන් යුතු දෙයක් ගැනමනේ චුත නොවන ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වේ. ඒ වගේම යම් තැනක උපදින්න නැත්නම්, දිරන්න නැත්නම්, මැරෙන්න නැත්නම්, චුත වෙන්නේ නැත්නම්, ඒ නිසාමනේ මම කිව්වේ උපදින්නේ නැහැ, දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, චුත වෙන්නේ නැහැ, යාලි උපදින්නේ නැහැ කියලා. දුකින් නිදහස් වුණ තැනක් තවත් නැtei කියලා මං කිව්වේ. මීට වඩා දුකින් නිදහස් වන තැනක් නැති නිසාමනේ කිව්වා. එයා යාගේ ආකල්පෙන් සාධාරණයි. ඒ දීර්ඝායුෂ විඳපු කෙනෙක්. එයා මව් කුසක ඉපදිලා ඉපදීමක් දැකපු නැති කෙනෙක්. චුත වීමක් පේන්නේ නැති කෙනෙක්. දිරනවා පේන්නේ
නැති කෙනෙක්. එයාගේ වසඟේ අනිත් හැම කෙනාම ඉන්නවා කියලා පේන කෙනෙක්. නිතර දුකින් නිදහස් වීම කියලා වෙලා එතනම දුකක් නැතුව ඉන්න කෙනෙක්. කිව්වා ඉතින් මං ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි කිව්වේ. ඉතින් මේකට මොකෝ මෙච්චර මේ නෑ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා චුත වෙනවා උපදිනවා කියන්නේ. ඊට පස්සේ කියනවා පින්න භික්ෂුව ඔබට කලිනුත් සමන බ්‍රාහ්මණවරු හිටියා. ඔබගේ ආයුෂ කාලය සම්පූර්ණයෙන්ම ගත්තොත් අන්නේ වගේ කාලයක් තපස් රැකපුවරු ඊර්ෂ්වරු මේ විදියට හිතුවේ. දුකින් නිදහස් වීමක් තිබෙන තව තැනක් තියෙනවා නම් එබඳු දුකින් නිදහස් වෙන තැනක් තිබෙන්න ඕනි. නමුත් මේ බඹලොවට වඩා තවත් දුකින් නිදහස් වීමක් නැති නිසා තමයි වෙනත් දුකින් නිදහස් වීමක් නැහැ කියලා කියන්නේ. මහා මේ බක බ්‍රහ්මයා කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබට කලිනුත් ශ්‍රමණවරු හිටියා. එයාලා දැන් බුදුරජාණන්සේට අවුරුදු 80යි කියලා හිතන්නකෝ ආවුෂ. තුන්වහන්සේ අවුරුදු 29ක්ම ගිහි ජීවිතය ගත කරා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. එතකොට අවුරුදු 35 සම්බුද්ධත්වයට පත් වුණේ. මෙයා කියනවා ඔබ වහන්සේගේ සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය තියෙනවානේ. ඒ කියන්නේ අවුරුදු 80ක්ම. ඒ වගේ කාලයක් තපස් රැකපුවරු ධ්‍යාන භාවනා කරපු ඍෂිවරු හිටියා. බොහෝ කල් තපස් කරපු අය. එයාලා හිතුවේ මෙහෙම දුකින් නිදහස් වීමක් තව තියෙන විදිහක් නැහැ. එබඳු තැනක් තියෙනවා නම් බඹලොවට වඩා දුකින් නිදහස් වීමක් නැහැ කියලයි එයාලා කිව්වේ. ඉතින් ඔබ වහන්සේට විතරක් මොකද්ද මේ තියෙන අමාරුව? මෙතන අනිත්‍යයි දුකයි චුත වෙනවා උපදිනවා කියලා කියන්නේ. දැන් අද වුණත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයෙන්නේ කියන්නේ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා ස්ථිර යමක් නැහැ තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. ඉතින් ඒ නිසා දැන් අනිත් හැම කෙනාම කියන්නේ අතන ස්ථිරයි මෙතන ස්ථිරයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මහා බ්‍රහ්මයා කියන පින්වත් භික්ෂුව මේ ගැන ඔබට කියන්න තියෙන මෙච්චරයි. දැන් මට ඔබට කියන්න තියෙන මෙච්චරයි. මීට වඩා දුකින් නිදහස් වෙන තැනක් දකින්න ලෑස්ති වෙන්න එපා. මෙතන තමයි නිවන. මේ දුකින් නිදහස් වෙච්ච තැන. මීට වැඩි තැනක් දකින්න ලෑස්ති වෙන්න එපා. ඕවා හොයන්න ගියොත් ඔබට කලාන්තය හැදිලා පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ හොයලා තේරුමක් නැති දෙයක්. මේ අතට හම්බෙච්ච දෙයක්. යම් විදියකින් පින්න භික්ෂුව ඔබ පඨවි ධාතුවේ බැසගෙන සිටියොත් මා ළඟමයි ඉන්නේ. මගේ අරමුණක් හැටියටමයි ඉන්නේ. මේ බ්‍රහ්මයා කියන පඨවි ධාතුවේ බැස ගන්න කියන. මම මගේ කියලා. එතකොට ඔබ ඉන්නේ මා ළඟ මගේ අරමුණක් හැටියට. මා කැමති දෙයක් ඔබ ගැන පුළුවන් කරන්න පුළුවන් හැටියටයි ඉන්නේ. මෙයා හිතන්නේ මෙයා තමයි නිර්මාපක කියලා. ඔය දීඝනිකායේ තියෙනවා දෘෂ්ටි ඇති වෙන ක්‍රම. ඒ වගේ තියෙන ඔය දීර්ඝායුෂ තියන අය ඉන්නවා. එයාලා මේ හිස් බ්‍රහ්ම විමාන කියනවා තියෙන්නේ. ඒකට වෙන බ්‍රහ්ම විමානකින් චුත වෙලා ඕපපාතික මෙයා උපදිනවා කියන එතන. ඒ ඉපදුනාම එයා අනිත් හැම කෙනාටම වැඩි රූපයෙන් ලස්සනයි කියනවා. දීර්ඝායුෂයි කියනවා. එයාට අනිත් අය වශයෙන් පවත්වන්න පුළුවන් කියනවා. එයා හැම තනියෙන් ඉන්නකොට හිතෙනවා කියනවා අනේ මේ තව කෙනෙක් මෙතෙන්ට එනවා නම්. එතකොට වෙන තැනකින් ආවුස ඉවර වෙච්ච කෙනෙක් ආර්යගේ සිතවිල්ල හිතනවත් එක්කම මෙන්න එතන පහළ වෙනවා කියනවා. එතකොට ආර්යයට හිතෙනවා මම තනියෙන් හිටියේ. මම හිතුවා තව කෙනෙක් මෙතෙන්ට එනවා නම් හොඳයි කියලා. මෙන්න බැලින්නම් දෙයියනේ ඇවිල්ලා. එතකොට මෙයා එහෙනම් මැව්වේ මම. ආර්යයටත් හිතෙනවා මෙයා මට වැඩි ලස්සනයි. දැන් මෙයා තමයි ඉන්නේ.
මෙයා හිතලා තියෙනවා මෙතන තව කෙනෙක් උපදින්න ඕනි කියලා. එයාගේ සිතිවිල්ල අනුව තමයි මම නිර්මාණය වුනේ මේ. ඇයි අතීත ජීවිතයක් යට පේන්නේ නැහැ. එයාට පේන්නේ කෙලින්ම නිකන් පහළ වුණා වගේ. එතකොට හිතෙනවා මෙයා තමයි මගේ නිර්මාපක කියලා. එතන ඉන්න කෙනා එතනින් චුත වෙලා එනවා මනුස්ස ලෝකෙට. අර දෙවෙනියට ඉපදිච්ච කෙනා, පහළ වෙච්ච කෙනා. එයා මනුස්ස ලෝකේ සීල් ගුණ දම් වඩලා වීරිය කරලා සමාධි උපදවගෙන එක ජීවිතයක් දකින්න පුළුවන් නුවණ ලබා ගන්නවා. එතනින් එහාට දකින්න බෑ එයාට. එතකොට එයා ඊට පස්සේ බලනවා කලින් ජීවිතේ. බලනකොට පේනවා එයා කලින් හිටියේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මිය කියලා බ්‍රහ්මියෙක් ඉන්නවා. එයාට සිතවිල්ලක් ඇති වුණා අනේ මෙතන තව කෙනෙක් පහළ වෙනවා නම් කියලා. ඒත් එක්කම මම එතන පහළ වුණා. එයා ස්ථිරයි, නිට්ටයයි, සදාකාලිකයි. හැබැයි මම අනිත්‍යයි. මාව මැව්වේ එයා. මම ඉන්නේ යාගේ වසඟේ. මං එතනින් චුත වෙලා තමයි මෙතෙන්ට ආවේ. එතකොට මම වීරිය කරලා කැප වෙලා මහන්සි වෙලා මම මගේ ආපස්සට බලලයි මම මේ කියන්නේ. නම් මේ ලෝකෙ මැව්වේ බ්‍රහ්මයා. දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කැමැත්තට තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා දෘෂ්ටියක් ඇති වෙනවා කියන. සාසත දෘෂ්ටි. එයාට හිතෙන මරණින් මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වේ මරණින් මත්තේ බ්‍රහ්ම ලෝක යන්න ඕනේ කියලා එයා ධ්‍යාන වඩනවා කියනවා. ඒක දෘෂ්ටියක් කියලා කියනවා. ඒතර බුදුරජාණන් සොය විදිහට දෘෂ්ටි ගොඩාක් ගැන දේශනා කළා. ඒතර මේ බක බ්‍රහ්මයා කියනවා ඔබ ඔය පඨවි ධාතුවට මීට වැඩිය දුකින් නිදහස් වීමකට ලෑස්ති වෙන්න එපා. ඕ හොයන්න ගියොත් ඔබට කලාන්ත හැදලා පීඩාව විඳින්න වේවි. යම් විදියකින් පින්වත් භික්ෂුව ඔබ පඨවි ධාතුවේ බැසගෙන සිටියොත් ඔබ මා ළඟමයි ඉන්නේ. මගේ අරමුණක් ඇටිට ඉන්නේ. මට පුළුවන් ඔබව මෙතෙන්ට ගන්න. ඔබව මල් ළඟට ගන්න පුළුවන්. ඇයි මෙතන චුත වෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. දිරන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරයි. නිට්ටයයි. ඔබ ආපෝ ධාතුවට ගරහන්න එපා කිව්වා. ආපෝ ධාතුවේ බැස ගන්න කියලා කිව්වා. ඔබ ආපෝ ධාතුවේ බැසගත්තොත් මල් ළඟමයි ඉන්නේ. මගේ අරමුණක්. මා කැමති දෙයක් ඔබට කරන්න පුළුවන්. ඒ වගේම තේජෝ ධාතු, වායෝ ධාතු වලට ගරහන්න එපා. ඒව තුල බැස ගන්න කියනවා. ඒ වගේම උපන් සත්‍යයන්ට ගරහන්න එපා. මේ ඉපදිලා ඉන්න සත්‍යයන්ට ගරහන්න එපා. එලා සතුටින් පිළිගන්න. ඒ සත්‍යනිගේ අනේ මේ මගේ නෝනා, මේ මගේ මහත්තයා, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ සහෝදරයා, මේ මගේ සහෝදරිය කියලා බැස ගන්න. මගේ කිය. එහෙම වුණත් මම කැමති දෙයක් මට කරන්න පුළුවන් ඔයාට. එතකොට ඔයා ඉන්නේ මගේ වසඟේ. ඒ වගේම ඔබ දෙවියන්ට, ඒ වගේම ලෝකාධිපති දෙවියන්ට බ්‍රහ්මයන් ගැන සිතින් බැසගෙන ඉන්න. බ්‍රහ්මයා තමයි ලෝකෙ මැව්වේ. බ්‍රහ්මයා තමයි අපේ නිර්මාතෘ. බ්‍රහ්මයාට කැමති දෙයක් අපිට කරන්න පුළුවන් කියලා බැසගෙන ඉන්න කියනවා. එහෙම හිටියොත් ඔබ ඉන්නේ මා ළඟයි. ඔබ ඉන්නේ මගේ අරමුණක් වශයෙන්. ඔබ ගැන මට කැමති දෙයක් කරන්න පුළුවනි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා බක බ්‍රහ්මය මං ඒක දන්නවා. මං ඒක දන්නවා කිව්වා. යම් විද්‍යකින් පඨවි ධාතුවේ මම බැසගෙන සිටියොත් මං ඉන්නේ ඔබේ ළඟ තමයි. ඔබේ අරමුණක් වෙලා තමයි. ඔබට කැමති දෙයක් කරන්න පුළුවන්. යම් විදිහකින් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, උපන් සත්වය, දෙවියන්, ලෝකාධිපති දෙවියන්, බ්‍රහ්මයා තුල මම බැසගෙන සිටියොත් මං ඉන්නේ ඔබ ළඟ තමයි. ඔබේ අරමුණක්ම තමයි. ඔබට මා ගැන කැමති දෙයක් ඔබට කරන්න පුළුවන් තැනක තමයි. නමුත් පින්වත් බ්‍රහ්මයේ මන් දන්නවා ඔබේ උපතත්. ඔයා දන්නේ ඔයාගේ උපත. හැබැයි මම දන්නවා ඔයාගේ උපත. මන් දන්නවා ඔබේ ආනුභාවය. ඔබට මෙහෙම කරන්න පුළුවන් කියලා මම දන්නවා.
බක බ්‍රහ්මයා මේ වගේ මහත් 이르දිමත්ය කියලා. මහත් ආනුභාව සම්පන්නයි කියලා. බක බ්‍රහ්මයා මහේ ශාක්‍යයි කියලා මම දන්නවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ගෙන් මේ බක බ්‍රහ්මයා අහනවා නිදුක් මුනිදුනි ඔබ කොහොමද දන්නේ මගේ උපත? ඔබ කොහොමද දන්නේ මගේ ආනුභාවය? බක බ්‍රහ්මයා මේ විදිහේ 이르දිමත්ය කියලා. බක බ්‍රහ්මයා මේ විදිහේ මහානුභාව සම්පන්නයි කියලා. බක බ්‍රහ්මයා මේ විදිහේ මහේසාක්‍යයි කියලා ඔබ දන්නේ කොහොමද කියලා කිව්වා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ බක බ්‍රහ්මයා අපේ බෝසතාණන් වහන්සේට කලින් මුණ ගැහිලා තියෙනවා. කේසිය කියලා තාපසයෙක් වෙලා. ඊට කලින් එයා මනුස්ස ලෝකේ උපත් 4ක් ගැන සඳහන් වෙනවා. එක අවස්ථාවක එයා ওই කාන්තාරයකට ඇතුල් වෙන තැන වනාන්තරයක ඉඳලා තියෙන මේ සීතල දිය තියෙන ගඟක් ගලන වනාන්තරික තාපසයෙක් වෙලා. එයා පංච අභිඥා අට සමාපatti වලින් යුක්තයි. එයා දවසක් බැලුවා මේ එයා එහෙම ඉන්නකොට ගැල් පිරිසක් ගිහිලා කාන්තාරකින් එතර වෙන්න වෙලඳාම. මෙයාලා කාන්තාරේ මැද අතරමං වුණා. ඊට පස්සේ අනේ එන මම මුකුත් නැහැ මෙයාලට. මිනිස්සු හිතුව අපේ ජීවිතය අවසානේ කියලා හරක් ටික ලිහලා කරත් රෝදවලම ගැට ගහලා මෙයාලා අර කරත් ඇතුළට ගිහිල්ලා හෙවණට ගිහිල්ලා නිදාගෙන හිටියා. එතකොට මෙයා දැක්ක මේ බක් මේ ජීවිතේ තාපසතුමා හැටියට ඉන්නකොට සීතල දිය දහරක් ගලනවා. මෙයා ඒ සීතල පැන් ටිකක් අනුභව කරා. එතකොට මෙයාට හිතුණා අනේ මේ වගේ සිසිල් පැන් ටිකක් ලැබිය යුතු තවත් කවුරු හරි මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවා. දිව්‍ය ඇසි. බලනකොට දැක්ක කාන්තාරේ අතරමං වෙච්ච පිරිසක්. මෙයාගේ 이르දියෙන් අභිඥාවලින් මොකද කරේ? අර ගඟ හැරෙව්වා ඒ කාන්තාරේ පැත්තට. අර මිනිස්සු හරහා යන්න. එතකොට මිනිස්සු මේ සිසිල් පැන් දැකලා අර පිපාසා නැති කරගෙන නාලා ගොන්නුන්ටත් වතුර බෝවලා ඊට පස්සේ පැන් වාජන පුරවගෙන සුවසේ කාන්තාරෙන් එතර වුණා කියලා. ඔබ කරගත් එක පිනක් කිව්වා ඒක. තවත් සැරයක් තාපසයෙක් වෙලා කැලේ ඉන්නකොට හොරු කණ්ඩායමක් ගමකට පැනලා ගමේ දේවල් ඔක්කොම මංකොල්ල කාලා ස්ත්‍රීන් ටිකත් අරගෙන හොරු ටික කැලේ මැදින් පැනලා යනවා. මෙයා තාපසයෙක්. මෙයාට එකපාරම මෙයාට ඒ කාලෙත් අෂ්ට සමාපatti පඤ්ඤාභිඥා තියෙනවා. මේ අභිඥා පහ තියෙනවා. මෙයාට අර මිනිස්සු කෑ ගහන සද්දේ, හරක් කෑ ගහන සද්දේ, බල්ලු උඩු පුරන සද්දේ ඇහුණා. එහෙලා බැලුවා මොකද්ද මේ කලබලේ කියනකොට දැක්ක හොරු කණ්ඩායමක් ඇවිල්ලා මේ ගම මංකොල්ල කාලා තිබුණ වස්තුව බඩු ටිකයි ගැහැණු ළමයි ටික උස්සගෙන යනවා. ඊට පස්සේ කල්පනා කරන මම වගේ 이르දි බල සම්පන්න කෙනෙක් ඉන්නකොට මෙහෙම දුකටපත් වෙන්න දෙන්න හොඳ නෑ කියලා මෙයා එයාගේ 이르දියෙන් රජ්ජුරුවන් ප්‍රමුඛ රාජසේනාව ඇත්තු අශ්වයන්ගේ පිට එන විදිහ 이르දියක් පෑවා. අර හොරු දිහාවට. හොරු මේකට බය වෙලා මිනිස්සුයි වස්තු ඔක්කොම දාලා ගියා. ඊට පස්සේ මිනිස්සු බය තැති ගැනීම නැතුව ගමට ගිහිල්ලා හොඳට හිටියා. ඕක කරගත්ත තව පිනක් කියලා කිව්වා. තව අවස්ථාවක මෙයා ඒත් ගංගාවක් ආයිනේ තාපස කෙනෙක් වෙලා අෂ්ට සමාපatti පංච අභිඥා උපදවාගෙන ඉන්නවා. මිනිස්සු උත්සවයක් වෙලාවේදී ගංගා නදියේ ඔරු පාරු හදාගෙන ලස්සනට සරසගෙන විනෝද වී යනවා. ඔය ගඟේ හිටියා කියන නාගයෙක්. නාගයාට මේ මගේ නාග භවන හරහා යන්න ඇවිල්ලා මේ මගුල් මේ නැටුම් වලට ඒක නිසා මං හිටපියවක මුන්ට වැඩක් කරන්නම් කියලා නාගයා කිපිලා අරගොල්ලන් විනාශ කරන්න. මේ තාපසතුමා මේක දැක්කා. දැකලා එයා 이르දියෙන් ගුරුලෙකුගේ වේශයක් මවාගෙන අර නාගයාව බය කරලා පළව හැරියා. ඊට පස්සේ මිනිස්සුන්ගේ බය තැති ගැනීම නැති කළා. ඔබ ඒ කරගත්ත තමත් පිනක් කියලා කිව්වා. ඔබ ඕව කරගෙන තමයි මෙතෙන්ට ආවේ කිව්වා. තවත් එක ජීවිතයක ඔබ හිමාලයේ ඉඳපු කෝසිය කියන
තාපසතුමා කිව්වා මම ඔබේ ප්‍රධාන අතවැසියා කප්ප කියලා කිව්වා. ඒතර ඔබ මට ගොඩාක් බැඳිලා හිටියා. මට ගොඩාක් ආදරෙන් හිටියා. දවසක් ලුණු ඇඹුල් හොයාගෙන නගරයට ගියපුවාම රජ්ජුරුව ආරාධනා කළා ඔබතුමා වයසයි මාස 3ක්ම වඩා හිඳවගෙන උපස්ථාන කරලා මේ කෝසිය තාපසතුමා ප්‍රධාන ශිෂ්‍ය පිරිසට කෝසිය තාපසතුමාට එතකොට මේ බක බ්‍රහ්මයා තමයි කෝසිය කිව්වා මේ ඔබතුමා වයස නිසා මාලිග මේ පාකිකේ ඉන්න මම ඔක්කොම පිළියෙල කරලා දෙන්නම් මේ පිරිසට යන්න කියමු කියලා. ඉතින් ඔබ නතර වුණා කිව්වා. රාජ භෝජන රාජ උපස්ථාන රාජ ප්‍රතිකාර ඔක්කොම තිබුණත් ඔබ ඒ රාජ්‍ය සැප විඳින්මින් එතනින් ඇලුම් කරේ නෑ කියලා කියනවා. මොකද ඒකට හේතුව එතන ප්‍රියමනාප කෙනෙක් හිටපු නැති නිසා. ඔබ මාවම සිහිපත් කර කර එන්න ලෙඩ වුණා කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ රජතුමා මේ කාරණේ දැනගෙන ඔබ ආපහු හිමාලයට ඇරළුවා. ඔබ මාව දැකලා අර ප්‍රිය බව විශ්වාසිත එක්කම හිත පිනා ගිහිල්ලා මම හදලා දීපු මේ කරකොල තඹපු වතුර ටිකක් බීලා ඔබ සනීපුණා කියලා කිව්වා. ඒ කාලේ මම ඔබේ අතවැසියා කියලා කිව්වා. දැන් ඔබ තමයි මන් දැන් සම්බුදු කෙනෙක් ඔබ එයා කියලා කිව්වා. එහෙම කියලා කියනවා දස දිසා එළිය කරමින් හිරිසඳු දෙදෙන හැසිරෙන්නේ යම් තාක්ද මේ ඉරයි හඳයි තියෙනවා. දස දිසාවම එළිය කරනවානේ. කියන්නේ දිසා හතර අනු දිසා හතර උඩ යට හතර දිසා දස දිසාවම එළිය කරමින් මේ සඳහිරු දෙදෙන හැසිරෙනවා නම් මේ කැරි කියනවා යම් තාක්ද ඒතාක් සහස්ත්‍රී ලෝක ධාතුව කියන මේ සක්වලත් ඔබගේ වසඟේ තිබෙන්නේ කියනවා. මේ සහස්ත්‍රී ලෝක ධාතුව මේ සක්වලම ඔබේ වසඟේ තියෙන්නේ කියනවා. ඒ දසදහසක් ලෝක ධාතුවේ සිටින උස් පහත් සත්වයන් ගැන ඔබ දන්නවා කියන අපි ගැනත් එයා දන්නවා. මේ සක්වලේ දන්නවා කියනවා. රාගී විරාගී සත්වයන් ගැන ඔබ දන්නවා. මේ සත්වයන් ගැනත් වෙන සත්වයන් ගැන චුතිය උපත වශයෙන්ුත් ඔබ දන්නවා. පින්වත් බ්‍රාහ්මණය ඔන්න ඔය විදිහට මම ඔබේ උපතක් දන්නවා. ඔබේ ආනුභාවයක් දන්නවා. බක බ්‍රහ්මයා මේ විදිහේ 이르දිමත් බක බ්‍රහ්මයා මහානුභාව සම්පන්නයි කියලා බක බ්‍රහ්මයා මහේසාක්‍ය කියලා මම දන්නවා කිව්වා. ඒ වගේම පින්වත් බ්‍රහ්මය තව බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා කිව්වා. ඒව ගැන ඔබ දන්නේ නැහැ කියලා කිව්වා. තව බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ඒව ගැන ඔබ දන්නේ නැහැ කිව්වා. ඔබට පේන්නේ නැහැ. නමුත් ඒ ලෝක ගැන මම දන්නවා. මට පේනවා. පින්වත් බ්‍රාහ්මණය ආබස්සර නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒවා තියෙන ඉහළ. බ්‍රහ්ම පාරිසජ්ජට ඉහළින් තමයි ආබස්සර තියෙන්නේ. ආබස්සර ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකෙන් චුත වෙලා තමයි ඔබ මේ බ්‍රහ්ම පාරිසජ්ජය උපන්නේ. එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒ ඔබවාදික උපතක්. තේරෙන්නේ බ්‍රහ්ම දැන් බොහෝ කල් ගෙවිලා ගිහින් නිසා ඒ ගැන ඔබේ සිහි මුලා වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබ ඒක දන්නෙත් නැහැ. ඔබට ඒක පේන්නෙත් නැහැ. නමුත් මම ඒක දන්නවා. මට ඒක පේනවා කියලා. බුදුවරුන් නම් හරිම බුදුමයි. පින්වත් බ්‍රහ්මය සුබකින්න නමින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. වේහප්පල නමිනුත් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඔබ ඒව ගැන දන්නෙත් නැහැ. ඔබට පේන්නේ නැහැ. නමුත් මම දන්නවා. මට ඒක පේනවා. පින්වත් බ්‍රහ්මය ඔබ ඔය විදිහට අවබෝධය කරන කොටගෙන මාහා කිසිසේත් සමාන නැහැ කියලා කියනවා. අවබෝධය ඔබට වැඩි දේවල් මම අවබෝධ කරගෙන ඉන්නේ. ඔබ කියනවා මගේ වසඟේ ඔයා ඉන්න කියලා. අපි සමාන නැහැ කියලා කිව්වා. කියනවා ඔබ මාහා සමග කිසිසේත් සමාන නැහැ. පහත් බවක් ගැන කවර කතාවද? මං අවබෝධයෙන් ඉන්නේ ඔබට වැඩි ඉහළින් කියලා කිව්වා.
පින්වත් බ්‍රහ්මය මම පඨවි ධාතු යථාර්ථයම අවබෝධ කරගත්තා. මේ පඨවි ධාතුව. පඨවි ධාතුවේ යම් තාක් සකස් වෙන තැන් තිබේද එයට හසු නොවන නිවනත් අවබෝධ කරගත්තා. ඒ නිසා පඨවි ධාතුව මම කියලා ගන්න නැහැ. පඨවි ධාතුව තුල මම ඉන්නවා කියලා ගන්නෙත් නැහැ. පඨවි ධාතුවේ මම චුත වෙනවා කියලා ගන්නෙත් නැහැ. පඨවි ධාතුව මගේ කියලා ගන්නෙත් නැහැ. පඨවි ධාතුව මම අගය කළේ නැහැ. පින්වත් බ්‍රහ්මය ඔබ ওই විදිහට අවබෝධය කරන කොටගෙන මාහා කිසිසේ සමාන වෙන්නේ නැහැ. පහත් බවක් ගැන කවර කතාවද? අවබෝධයෙන් මම ඉන්නේ ඔබට වැඩිය ඉහළින් කිව්වා. පින්වත් බ්‍රහ්මය ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, උපන් සත්වය, දෙවියන්, බ්‍රහ්මයා, ආභස්සර දෙවියන්, සුබකින්න දෙවියන්, වේහප්පල දෙවියන්, අභිභූ දෙවියන්. පින්වත් බ්‍රාහ්මණය ඒ විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම මම සියල්ලක්ම යථාර්ථ වශයෙන් අවබෝධ කරගත්තා කියලා. ඒ සියල්ලෙන්ම සියලු ආකාරයෙන්ම සකස් වෙන යම් තාක් තැන් තිබේද ඒ සියල්ලට හසු නොවන අමා මහ නිවනත් මම අවබෝධ කළා. සියල්ල මම කියලා ගන්නෙ නැහැ. සියල්ල තුල මම ඉන්නවා කියලා ගන්නෙත් නැහැ. සියල්ල මගේ කියලා ගන්නෙ නැහැ. සියල්ලෙන් මම චුත වෙනවා කියලා ගන්න නැහැ. සියල්ල මගේ කියලා ගන්න නැහැ. සියල්ල අගය කළේ නැහැ. පින්න බ්‍රාහ්මණය ඔබ ওই විදිහට අවබෝධය කරන කොටගෙන මාහා කිසිසේ සමාන නැහැ. පහත් බවක් ගැන කවර කතාවද? අවබෝධයෙන් මම ඉන්නේ ඔබට වැඩි ඉහළින් කිව්වා. ඒ හැම දෙයක්ම අවබෝධ කරගන්න පින්වත්. මේක නම් විස්මිත දෙයක්. හිත පහදවා ගන්න ඕනේ අපි. එතකොට කියනවා බ්‍රහ්මයා නිදුක් මුනිදුනේ එහෙමද? සියල්ල තුලින් සියලු ආකාරයෙන් සකස් වෙන තැන් වේද එයට හසු නොවන දෙයක් ගැන ඔබ කීවා. කියන දැන් මහා බ්‍රහ්මයා අහනවා ඔබ කිව්වනේ සියල්ල තුලින් සියලු ආකාරයෙන් සකස් වෙන තැනක් වෙයිද එයට හසු නොවන තැනක් තියෙනවා කිව්වා. ඒ ගැන කිව්වද ඔය කතාව හිස් දෙයක් වෙන්න එපා කියලා කිව්වා. බොරුවක් වෙන්න එපා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ නිවන ගැන. නිවන කියන්නේ ඉපදීමක් නැති, හට ගැනීමක් නැති, දිරීමක් නැති, චුත වීමක් නැති, නැවත ඉපදීමක් නැති තැනක්. එහෙම තැනක් තමයි නිවන කියලා. ඒකන බුදුරජාණන්සේ කිව්වා. එහෙම කියනකොට මෙයා කියන ඔයාගේ වචනේ බොරු වෙන්න එපා කිව්වා. ඒ හටගත්තේ නැති, චුත වෙන්නේ නැති, උපදින්නේ නැති, දිරන්නේ නැති, මැරෙන්නේ නැති. මීට වැඩි තැනක් ගැන ඔයා කියනවනම් දැන් ඔයා මට අනිත්‍යයි කියන, චුත වෙනවා කියනවා. එයා හිතාගෙන ඒකනේ නිවන කියලා. හැබැයි කියනවා ඔබේ ওই වචනේ හිස් දෙයක් වෙන්න එපා, බොරුවක් වෙන්න එපා කියනවා. එතෙන් බුදුරජාණන් නිවනේ ස්වභාවය ගැන කියනවා. අන්න පින්න බ්‍රහ්මය රහතන් වහන්සේගේ විඥානේ නිදර්ශන රහිතයි. අන්ත රහිතයි. සියල්ලන්ටමත් වඩා ප්‍රභාස්වරයි. කාගේද? රහතන් වහන්සේගේ විඥානේ. දීඝනිකායේ දීඝනිකාය සූත්‍රවල තියෙනවා විඥානේ තියෙන මේ කයම ඇසුරු කරගෙන කියනවා. එතකොට මේ කය සහැල්ලු කරලා භාවනා කරලා ධ්‍යාන උපදවගෙන හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් කරගත්තාම මේ කය ඇතුලේ විඥානේ තියෙන හැටි දකින්න පුළුවන් කියලා කියනවා. දැන් අපිට පේනවාද විඥානේ මේ කය තියෙනවා කියලා? හાર્ට් එක තියෙනවා කියලා අපි දැකලා නැහැ. නමුත් මේ පින්තූර වලින් දැකලා තියෙනවානේ. පෙනහළු තියෙනවා කියලා දැකලා තියෙනවා. ඒතර බඩවැල් තියෙනවා කියලා දැකලා තියෙනවා. පිත්තාසි, අක්මාව ওই දේවල් දැකලා තියෙනවානේ. විඥානය කියලා දෙයක් තියෙනවා දැකලා තියෙනවද? නැහැ. මේ කයේ නමුත් මේ කය පවතින නම් විඥානය තියෙන්න ඕනේ.
බුදුරජාණන් දේශනා කරන්නේ විඥානය තමයි අපි මව් කුසක පිළිසිඳ ගත්තේ නේද? අපේ අම්මගේ මව් කුසේ පිළිසිඳ ගත්තේ විඥානය. ඒ විඥානය තමයි ටික ටික වැඩිලා අපි දරුවෙක් හැටියට. එතකොට ඒ විඥානේ ආවුෂ තියනකන්, උණුසුම තියනකන් මේ කයේ බැසගෙන තියෙනවා. ඒට හතරවෙනි ධානයේදී මේ කයේ තියෙන විඥානය දකින්න පුළුවන් කියනවා. උපමාවකින් කියනවා හොඳ පිරිසිදු මණිකක් තියනවා කියන. ඒ මණික එහා පැත්තේ මෙහා පැත්තේ සිදුරු කරලා මැදින් දාපු නූලක් තියෙනවා කියන. ඒතර කෙනෙක් මෙහෙම මණික අරගෙන බලපුවාම අර ඇතුලේ නූල පේනවා, ලස්සනට තියෙනවා. ආන් ඒ වගේ කියනවා මේ කය ඇතුලේ විඥානේ පවතින හැටි එයාට පේනවා කියලා කියනවා. ඊළඟට මේ බුදුරජාණන් දේශනා කරනවා මේ කය ඇතුළෙම තවත් මනෝකයක් තියෙනවා කියන. ඒක හරියට නයි පෙට්ටි දැකලා තියෙන්නේ අපි. ඒ නයි පෙට්ටිය ඇතුලේ නයා ඉන්නවා, වහලා තියෙනවා. ඒක දෙකම එකක් හැටියට තමයි තියෙන්නේ. හැබැයි ඕනේ වෙලාවක නයා එළියට ගන්න පුළුවන්. ඒ වගේ කියනවා හතරවෙනි ධානයේට සමවැදුනා මේ කය මනෝකය ගන්න පුළුවන් කියන එළිය. හරියට කපුවෙන් කොඩුව මේ කඩුවෙන් කොපුවෙන් කඩුව ගන්නවා වගේ කියලා කියනවා. තනකොළ ගහකින් ගොබේ උදුරලා ගන්නවා වගේ මේ කයෙන් මනෝකය ගන්න පුළුවන් කියනවා. එතකොට විඥාණය මේ කයේ බැසගෙන තියෙනවා. ඒ විඥාණය ඇහි හට ගන්නවා. කනේ හට ගන්නවා. දැන් මම මේ කතා කරන දේ ඔබට ඇහෙන්නේ කනේ විඥාණය හට ගන්න නිසා. මරුණොත් එහෙම විඥානේ චුත් වෙනවා. එතකොට කොච්චර ශබ්ද අර දුන්නත් ඇහෙන්නේ නැහැ. ඒ කනේ විඥානේ හටගන්නේ විඥානේ නැහැ ඒකයි. ඒත් බුදුරජාණන් දේශනා කරනවා අපේ විඥානේ කිලිටි අපිරිසිදුයි. ඒ මොනවාගෙන්ද? කෙලෙස් වලින්, සංයෝජන වලින් බැඳිලා, එකට ගැට ගැහිලා, මම මගේ ආත්මය කියලා බැඳිලා. එහෙම තමයි තියෙන්නේ. හැබැයි රහතන් වහන්සේගේ විඥානේ නිදර්ශන රහිත. ඒ කියන්නේ කෙලෙස් එක්ක බැඳිලා නැහැ. අන්ත රහිතයි. ඒක අප්‍රමාණ විදිය කියන්නේ විඥානේ මහලු කරගෙන ඉන්නව නෙමෙයි. නමුත් ඒ තුල දැන් අපි කෙලෙස් එක්කනේ ප්‍රමාණ වෙලා ඉන්නේ. බුදුරජාණන් කියන අපමාන බුද්ධ, අපමාන ධම්ම, අපමාන සංඝ කියන දේ කෙලෙස් සහිත නිසා අපි ප්‍රමාණ වෙලා ඉන්නවා. ඒ කෙලෙස් රහිත වුණාම අප්‍රමාණයි. අන්ත රහිතයි. සියල්ලන්ටමත් වඩා ප්‍රභාස්වරයි කියනවා. දැන් රහතන් වහන්සේගේ විඥානයනේ මේකේ. දැන් අපි හිතමුකෝ ලෝසක රහතන් වහන්සේ. ඒ උත්තමගේ විඥානය තිබුණනේ. විඥානයේ ප්‍රභාස්වරයි වුණා කියලා උන්වහන්සේගේ ශරීරය ඇස්විලි හිදි තිබුණාද? නෑ. ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේගේ කවුරුත් නිකන් විහිළුවට ගත්තනේ ලකුණ්ඩ බද්දී ස්වාමීන්ගේ ශරීරය. ප්‍රභාස්වර විඥානයේ ප්‍රභාස්වර වුණා කියලා ඇඟෙන් රැස් වීදෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවද ධාන වඩනකොට ආලෝක සංඥාවක් ඇති වෙනවා. ධාන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන වඩනකොට මේ කය මේ හිතේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වුණාම හිත හොඳට පිහිටවුවාම මේ ආලෝක සංඥාවක් ඇති වෙනවා. ඒ වෙන්නේ හිත ප්‍රභාස්වර වෙලා. එතකොට ඒ වෙලාවට පංච නීවරණ නැති නිසා හිතේ. එතකොට කෙලෙස් යටපත් වෙලා තියෙන නිසා හිත ප්‍රභාස්වර වෙනවා. එතකොට එයාට ආලෝක දැන් දිවස ලබා ගන්න මේ විදිහට. එතකොට මේ විදිහට කෙලෙස් නැත්තටම නැත්නම් එයාගේ විඥානීය ප්‍රභාස්වරයි කියන. ආන්ගේ විඥානය කියන්නේ නිදර්ශන රහිත වූ අන්ත රහිත සියල්ලන්ටමත් වඩා ප්‍රභාස්වර විඥානය පඨවි ධාතුන් හැදෙන පඨවි ධාතුවට අයත් කිසි දෙයකට හසු වෙලා නැහැ කියනවා. දැන් අපි ඇහි රූප දකිනවා. රූප දකින්නට ඇසේ විඥානය හට ගන්නවා. පඨවි ධාතුවට අප්මැදිලා ඉන්නවා. අහු වෙලා ඉන්නවා. රහතන් වහන්සේගේ විඥානය පඨවි ධාතුවට අයත් කිසි දෙයකට අහු වෙලා
නැහැ. ආපෝ ධාතුවෙන් හැදෙන ආපෝ ධාතුට අයිති කිසි දෙයකට හසු වෙලා නැහැ. තේජෝ ධාතුවෙන් හැදෙන තේජෝ ධාතුවට අයත් කිසි දෙයකට හසු වෙලා නැහැ. වායෝ ධාතුවෙන් හැදෙන වායෝ ධාතුවට අයිති කිසි දෙයකට හසු වෙලා නැහැ. දැන් අපේ අම්මලා තාත්තලා ගත්තත්, සහෝදර සහෝදරියෝ ගත්තත්, ස්වාම පුරුෂයා බිරිඳ ගත්තත්, දුවා දරුවෝ ගත්තත්, ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ගත්තත් ඔක්කොම හැදිලා තින මොනාගෙන? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. ඒත් රහතන් වහන්සේට ඒ පඨවි ධාතුවත් එක්ක හැදෙන විඥානයක් නැහැ. පඨවි ධාතුවට අහු වෙලා නැහැ. ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ධාතු වලට අහු වෙලා නැහැ. ඉපදුණු සත්වයන්ගේ ඉපදෙන ස්වභාවයට හසු වෙලා නැහැ. දෙවියන්ගේ දිව්‍ය ස්වභාවයට හසු වෙලා නැහැ කියන ඒ විඥානය. අපේ විඥානේ නිරයේ නිර්සතාගේ ස්වභාවයට අහු වෙලා තියෙනවා. තිරිසන් ලෝකේ තිරිසන් සතාගේ ස්වභාවයට අහු වෙලා තියෙනවා. പ്രേත ලෝකේ പ്രേතයාගේ ස්වභාවයට හසු වෙලා තියෙනවා. ඒක නිසා චුත වෙච්ච ගමන් නිරේ යන්න පුළුවන්. තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යන්න පුළුවන්. මේ ලෝකේ යම් තා සත්වයක් ඉන්නවද? ඒ ඕන ස්වභාවයකට සකස් වෙන්න පුළුවන් විදිහේ විඥානයක් අපිට තියෙනවා. එතියනේ අවිජ්ජාගතෝ යම් බික්කේ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥාන. අවිද්‍යාවෙන් වැහුණු කෙනා පවක් කරනකොට විඥානයේ පවට අනුව සකස් වෙනවා කියන. පිනක් කරනකොට පිනට අනුව විඥානය සකස් වෙනවා කියන. සමාධියක් වඩනකොට ඊට අනුව විඥානය සකස් වෙනවා කියන. හැබැයි අවිද්‍යාව තණ්හා නැත්තම් පුඤ්ඤාභි සංස්කාරයට අනුවත් විඥානේ නැහැ. අපුඤ්ඤාභි සංස්කාරයට අනුවත් නැහැ. ආනිඤ්ඤාභි සංස්කාරයට අනුවත් විඥානේ නැහැ. සකස් වෙන්නේ නැහැ. එතකොට කියනවා දෙවියන්ගේ දිව්‍ය ස්වභාවයට හසු වෙලත් නැහැ රහතන් වහන්සේගේ විඥානේ. ලෝකාධිපති දෙවියන්ගේ ලෝකාධිපති ස්වභාවයට හසු වෙලත් නැහැ. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ස්වභාවයට හසු වෙලත් නැහැ. ආභස්සර දෙවියන්ගේ ආභස්සර ස්වභාවයට හසු වෙලත් නැහැ. සුබකින්න දෙවියන්ගේ සුබකින්න ස්වභාවයට හසු වෙලත් නැහැ. වේහප්පල දෙවියන්ගේ වේහප්පල ස්වභාවයට හසු වෙලත් නැහැ. අභිභූ දෙවියන්ගේ අභිභූ ස්වභාවයට හසු වෙලත් නැහැ. සියලු දෙයින්ම සියලු ස්වභාවයට හසු වෙලා නැහැ. කිසිම දෙයකට හසු වෙලා නැහැ. කිසි විදිහට විඥානය පිහිටන්නේ නැහැ. ඒකනේ තියෙන්නේ ඒ විඥාන රහතන් වහන්සේගේ විඥානේ නෙළුම් කොලේ තියෙන වතුර බිඳුවක් වගේ. නෙළුම් කොලේ පිහිටලා තියෙනවා. හැබැයි නෙළුම් කොලෙත් එක්ක එකතු වෙලා නැහැ. රහතන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා. ඉන්න හැම දෙයකින්ම වෙන් වෙලා. එකතු වෙලා නැහැ උන්වහන්සේලා. ඒකනේ කියන්නේ විරත් චිත්ත හිත හැම දෙයකින්ම වෙන් වෙලා තියෙන්නේ. කිසි තැනක විඥානේ පිහිටන්නේ නැහැ. ඒක උපමාවක් කියනවා නැගෙනහිරෙන් ඉර පායනකොට ගෙදරක ජනේලියකින් ඒරේ ආවොත් එහෙම ඒ ඉර එළිය පිහිටනවා කියනවා බටහිර පැත්තේ බිත්තියේ. පිහිටනවනේ. එතන බිත්තිය නැත්තම් පොළොවේ පිහිටනවා. පොළොවත් නැත්තම් පිහිටන්න දැනක් නැහැ ඉර එළිය. ආන් ඒ වගේ කියන විඥානේ රහතන් වහන්සේගේ විඥානේ කිසිම තැනක පිහිටන්නේ නැහැ. දැන් අපි පඨවි ධාතුවේ පිහිටන නිසා අපිට පඨවි ධාතුව ආපහු ලැබෙනවා. ඒක පණුවෙක් වෙලා වෙන්න පුළුවන්, ඇල්තෙක් කලියෙක් වෙලා වෙන්න පුළුවන්, බල්ලෙක් වෙලා වෙන්න පුළුවන්. ආපෝ තේජෝ වායු වගේ පිහිටනවා විඥානේ. ඊට අනුව අපිට උපදා කරා යනවා. දෙවියන් අතර පිහිටනවා විඥානේ. එතකොට දිව්‍ය ලෝක උපදිනවා. බ්‍රහ්මයන් අතර ආභස්සර අතර රහතන් වහන්සේගේ විඥානේ සියලු ස්වභාවයෙන්ම නිදහස්. එතකොට සියලු ස්වභාවයෙන් කිසිම දෙයකට හසු වෙලා නැහැ කියලා කිව්වා. දැන් මේ විදිහට රහතන් වහන්සේගේ විඥානය ගැන කිව්වා. මේක තමයි දුකින් නිදහස් වීම. එතකොට බ්‍රහ්මයාට දැන් කියන්න දෙයක් නැහැ. මෙයාට එතනින් එහාට දැන් බුදුරජාණන් කිව්වා ඔයා කියපු දේ බොරුවක් වෙන්න එපා කියලානේ. බුදුරජාණන් කිව්වා ඒක බොරුවක් නෙමෙයි, මෙන්න මෙහෙම හැම දෙයකින්ම වෙන් වෙලා ඉන්න පුළුවන්. එහෙම කියපුවාම
බ්‍රහ්මයා කල්පනා කරා හරි මම මෙයාට මගේ පවර් එක පෙන්වන්න ඕනේ. කියලා වෙලා කිව්වා හරි එහෙනම්. ඔන්න මම දැන් මෙතනින් අතුරුදහන් වෙනවා. පින්වත් මම මෙතනින් අතුරුදහන් වෙනවා. මේ ඉන්න ගමන් මන් දැන් නොපේ. මෙයා වසඟේ පවත්වන්න පුළුවන් කෙනානේ. හැම කෙනාගේම පියාණන් දෙව් පියාණන් නිර්මාතෘ මේ ලෝක ධාත්‍ය වසඟයට ගත්ත කෙනානේ. කියනවා මම මෙතනින් දැන් අතුරුදහන් වෙනවා කිව්වා. බුදුරජාණන් කිව්වා පුළුවන් නම් අතුරුදහන් වෙන්නකෝ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේලාට මේ විස්තරය කියන්නේ මහණනි එතකොට බක බ්‍රහ්මයා මම දැන් ශ්‍රමණ ගෞතමයන් ළඟින් අතුරුදහන් වෙනවා. මම දැන් ශ්‍රමණ ගෞතමයන් ළඟින් අතුරුදහන් වෙනවා කියලා හිතනවා අතුරුදහන් වෙන්නේ නැහැ. නමුත් ඔහුට මා ඉදිරියෙන් අතුරුදහන් වෙන්න බැරි වුණා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මෙයාට අතුරුදහන් වෙන්න බැරි වේවා. මෙයා try කරන නොපෙනී යන්න එහෙම පේනවා ඉන්නෝ දැන් මෙයාට බෑ චුට්ටක්වත් වෙනස් කරගන්න. එතකොට මම බක බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. එහෙමනම් පින්වත් බ්‍රාහ්මණය ඔන්න මන් දැන් ඔබ ළඟින් අතුරුදහන් වෙනවා. මම නම් දැන් ඔබ ළඟින් අතුරුදහන් වෙනවා කියලා හිතුවා. එතකොට බ්‍රහ්මයා දැන් එයා හිතන්නේ බුදුරජාණන් වහන්සේත් එයාගේ අතේ. එතකොට එයාගේ වශයෙන් ඉන්න කෙනෙක් කැමති දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලානේ. එහෙනම් පුළුවන් නම් මන් ළඟින් අතුරුදහන් වෙන්නකෝ කිව්වා. බ්‍රහ්මයා චැලෙන්ජ් කරා. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මම ඉරිදි බලයෙන් මෙබඳු අදිෂ්ඨානයක් කළා. බ්‍රහ්මයාත් මේ බ්‍රහ්ම පිරිසත් බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියොත් මෙපමණ පිරිසකට දැන් මාව නොපෙනෙත්වා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා. මේ වගේ පිරිස මෙතන මේ කාටවත් මාව පේන්න එපා. මාගේ හඬ පමණක් ඇසෙත්වා. මාව නොපෙනී මගේ හඬ ඇහෙන්න කියලා උන්වහන්සේ අතුරුදහන් වුණා. හරියට try කරන්න ඉතින් නෑ පේන්නේ නැති වෙන්න එපා කියලා. නම බැරි වුණා භාග්‍යවතුන් නොපෙනී ගියා. මහණෙනි මම අතුරුදහන්ව සිටියේදී මේ ගාථාවන් ප්‍රකාශ කළා. මෙහෙම කියනවා. මම මේ භවය යථාර්ථයක් වශයෙන්ම බියජනක තැනක් බව අවබෝධ කළා. භවය කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ සියලු භවය මම බියජනක දෙයක් හැටියට. ඇයි දැන් තියෙනවා කියන්නේ ආහුෂ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන නේව සංඥා නා සංඥායතන ආහුෂ කල්ප 80000ක් එතන ඉඳලා චුත වෙලා නිරය යනවා කියනවා. බලන්න මේ සසරේ හැටි. එතකොට උන්වහන්සේ දේශනා කරන මේ භවය යථාර්ථයක් වශයෙන් ඇත්තටම භවය කියන්නේ බියජනක දෙයක් බව අවබෝධ කළා. භවය තුලම විභවය සොයන අයත් දැකගත්තා. ඒ කියන්නේ දැන් මෙයා බ්‍රහ්මයා එයා භවය තුල ඉන්නේ. හැබැයි විභවයක් හොයන්නේ නොපැවැත්මක් හොයනවා ඉන්නේ භවය තුලම. දැක්කා. ඒ නිසා මම භවය අගය කළේ නැහැ. මම නැවත උපත පිණිස කර්ම සකස් වීමක් කිසිම භවයක් මම අගය කළේ නැහැ. කිසිම ආකාරයකින් භවය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුන්නේ නැහැ. කාම රූප අරූප කියන කිසිම භවයක් ගැන මගේ හිතේ ආසාවක් නැහැ. පින්වත්නි මේක නැති කරගන්න මොකද්ද අපි කරන්න තියෙන්නේ? ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද හැටියට ජීවිතය දිහා විමසිමස බලන්න ඕනේ. මේ ඇහැ අනිත්‍යයි. ඇහැ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන අනිත්‍යයි. කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු මේ විඥානය ස්පර්ශ විඳීම් හඳුනා ගැනීම චේතන මේවා මම මගේ ආත්මය නොවේ කියලා නුවණින් නිමසිමස බලන්න ඕන. එතකොට තමයි මේ භවයට නොඇලී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. මිනිස්යන් අතර අපි වගේම ජීවත් වෙච්ච පිරිසක්
ඒ විදිහට අවබෝධ කරගෙන නිදහස් වුණානේ. අපිට අඩුම තරමේ ශ්‍රද්ධා මාත්‍රයක්වත් ඇති කරගන්න පුළුවන් වුණත් මේවා අනිත්‍යයි වෙනස් වෙනවා කියලා. ඒක අපේ ජීවිතේට මොනතරම් වාසනාවක්ද. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි එතකොට ඒ මහා බ්‍රහ්මයාත් ඒ බ්‍රහ්ම පිරිසත් දෙවියනුත් විස්මයටපත් වුණා. එහලා කවදාවත් මෙහෙම සිද්ධියක් දැකලා නැහැ. අතිශයින්ම පුදුමයටපත් වුණා. පින්වත්නි ඒ කාන්තේම ආශ්චර්යයි. පින්වත්නි ඒ තෙම්ම අද්භූතයි. මේ ශ්‍රමණ ගෞතමයන්ගේ 이르දිමත් බව මහානුභාව සම්පන්න බව පුදුමයි. කවදාවත් මීට පෙර ශාක්‍ය වංශයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තරම් මේසා මහා 이르දිවන්ත මේසා මහානුභාව සම්පන්න වෙන ශ්‍රමණ බ්‍රාහ්මණේ ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේ ගැන අහලවත් නැහැ. දැකලවත් නැහැ. බවත් ගෞතමයන් වහන්සේ භවයෙන් සතුටු වෙන භවයේ ඇලී වසන භව පැවැත්මෙන් පිනා යන සත්වයන් සිටින ලෝකේ මුල් සහිතව භවයේ උදුරා දැම්මා කීවේ ශ්‍රමණ ගෞතමයන් විතරයි. පින්වත්නි අපේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවියන් බඹුන් පවා පුදුමයට පත් කළ පුත්තමෙක්. ඒ නිසා අපේ සරණ පොඩි සරණක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ සරණ මේ තුන් ලෝකේම ශ්‍රේෂ්ඨ සරණ. ඒතං කෝ සරණං කේමා. මේක තමයි බය නැති සරණ. ඒතං සරණ මුත්තමක්. මේ සරණමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම. මේ සරණට පැමිණිලා සබ්බ දුක්ඛා පමුංචති. සියලු දුකින් නිදහස් වෙනවා. ඒ නිසා සසරේ මේ ඉපදෙන මැරෙන ගමනේදී බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබීම කියන්නේ පින්න නැවත නැවතත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. කලාතුරකින් සිද්ධ වෙන හිත පහදව ගන්න ඕනේ. මේ උත්තමයන් වහන්සේ ගැන තථාගත බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණා. සබ්බේතේ සග්ග පරායන. ඒ හැම කෙනාම දෙවියන් අතර උපදිනවා කියනවා. ඒ ඇත්ත ඒකාන්තයෙන් පුළුවන්. ඇයි මේ මහා බ්‍රහ්මයා ලෝක නිර්මාපක ලෝකී කාත්‍රෝ කියලා අදටත් මිනිස්සු පුද පූජා පවත් ඉන්න කෙනා. මහා බ්‍රහ්මයා. හැබැයි මේ බක බ්‍රහ්මයා නිවන් දැක්කා. එයාගේ දෘෂ්ටි පවා නැති කරේ අපේ සාගරේ බ්‍රහ්ම පිරිසටම පුදුම හිතුණා. ආශ්චර්යයි අද්භූතයි. මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තරම් මේ විදිහේ කෙනෙක් නම් මීට පෙර අපි දැකලා නැහැ. අහලත් නැහැ. ගෞතමයන් වහන්සේ භවයේ සතුටුන භවයේ ඇලී වසන භව පැවැත්මෙන් පිනා යන සත්‍යයන් සිටින ලෝකේ මුල් සහිත භවයේ උදුරා දැම්මා කියලා කිව්වේ ශ්‍රමණ ගෞතමයන් විතරයි කියන. පින්වත්නි මේ පින්වත් මහණෙනි එතකොට දැන් මේ දෙවරු පැහැදුනානේ. භාග්‍යවතුන් වහන්සේ වැඩි කාරණේ හරි. සාර්ථක වුණා. මාරයා වැහුණා අපහ. මහණෙනි පාපී මාරයා එක්තරම් බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියෙකුට ආවේශ වුණා. ආවේශලා මට මෙහෙම කිව්වා නිදුක් මුණුදුනි යම් විදියකින් ඔබ දන්නවා නම් යම් විදියකින් ඔබ ඔවැනි අවබෝධකින් යුක්තයි කියලා ඔබේ පාඩුවේ ඉන්න කියනවා. මේ ඔහෙ කියවන්න එපා කියනවා. ඔය වගේ අවබෝධයකින් ඔය වගේ දෙයකින් යුක්තයි නම් ඔහෙගේ පාඩුවේ ඉන්නවා. ශ්‍රාවකයන් ළඟට යන්න එපා. පැවිද්ද ළඟට යන්න එපා. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් දෙසන්ට එපා. ශ්‍රාවකයන් නැති කර ගැනීමට ඔච්චර ආස කරන්නේ මොකෝ? බලන්න. බණ කියනවට කොච්චර විරුද්ධද? ඒකයි සමහර අයට බණ කියනකොට මායя වැහෙනවත් ඇත්ත. ඇයි අධර්මය කියන්නේ? ලස්සනට ගලප මිනිස්සුන්ටත් ඇහෙනවා. මිනිස්සුත් ඒවම සාදු සාදු කිය අනුමෝදන් වෙවි ඉන්නවා. ඒක නිසා මේක මට කියන්න වචනේ නැහැ. මේ අපිට ලැබිලා තියෙන උතුම් අවස්ථාව පින්වත්නි.
ඒ නිසා මෙහිම අවස්ථා නැවත නැවත සසරේ ලැබෙයි කියලා කියන්නේ අපිට මොකද්ද තියෙන සාක්ෂිය? මුකුත් නැහැ. මේ මායя කියනවා. හරි. දැන් මායයට බ්‍රහ්මයට ආවේශ වෙලා කියනවා. ඔබ ඔය වගේ අවබෝධයෙන් යුක්ත නම් ඔයාගේ පාඩුවේ ඉන්න. ශ්‍රාවක ළඟට යන්න එපා. පැවිද්ද ළඟට යන්න එපා. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් දෙසන්න එපා. ශ්‍රාවකයන් නැති කර ගැනීමට ඔච්චර ආසාව මොකද්ද? බුදුරජාණන් වටන්නමයි හදන්නේ. මෙයා හිතන්නේම ඒක තමයි පටු මානසිකත්වය. තමාගේ වසඟේ තියනවා කියලා හිතුවොත් එහෙම හිතෙන්නේම හරි මට ඕන විදිහට කරන්න මට ඕන විදිහට කරන්න මට ඕන විදිහට කරන්න පුළුවන් කියලා. ඒ භික්ෂුව නුඹට කලින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හිටියා ලෝකේ. එයාලත් කී ඔයා වගේම අරහත් සම්මා සම්බුද්දයි කියලා. ඒ උදවිය ශ්‍රාවකයන් ළඟට ගියා. පැවිදි ළඟට ගියා. ගිහිල්ලා ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් දෙසුවා. ශ්‍රාවකයන් ගැන පැවිද්දන් ගැන ඇල්නු සිතින් හිටියා. වෙච්ච දේ දන්නවද කියලා ඇහුවා. පණ ටික ගියාට පස්සේ අපාය ඉපදුනා කිව්වා. කවුරු එක්කද මේ කියන්නේ? බුදුරජාණන් කොච්චර පාපීදනේ නේද? හරිම ලාමකයි. ඒ ලාමක සත්‍යයට බැඳෙන්න අපි කොච්චර ලාමකද නේද? ඒ මායයට බැඳිලානේ අපි ඉන්නේ. අපි කොච්චර ලාමකයිද කියනවා. ඒ භික්ෂු නුඹට කලින් සමන් බ්‍රාහ්මණ ලෝකේ හිටියා. ඒ උදවියත් තමන් අරහත් සම්මා සම්බුද්ධ කියලා අඳුන්වා දුන්නා. නමුත් එයාලා නම් ශ්‍රාවකයන් ළඟට ගියේ නැහැ. පැවිද්ද ළඟට ගියේ නැහැ. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් දෙසුවේ නැහැ. තමන්ගේ පාඩුවේ හිටියා. ශ්‍රාවකයන් ගැන පැවිද්දන් ගැන ඇලුම් කෙලේ නැහැ. ඉතින් ඔවුන් ශ්‍රාවකයන්ට පැවිද්දන්ට දහම් නොදෙසූ නිසා ශ්‍රාවකයන්ට පැවිද්දන්ට ඇලුම් නොකළ නිසා පණ ටික ගියාට පස්සේ සුගතිය උපන්න කිව්වා. මාරයා ඒ භික්ෂුව ඒ නිසයි මම මේවට ආදරෙන් කියන්නේ කිව්වා. මම මේ කියන්නේ නිදුක් මුනිතුනි දුක් නැති මුනිතුනි අනේ ඔබ වහන්සේගේ පාඩුවේ ඉන්න කිව්වා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු ගමන ඇස් දන් දීලා හසේ තරු වලට වැඩිය. මස් දන් දීලා මේ මහ පොළේ පස් වලට වැඩිය. හිස් දන් දීලා හිමාල පර්වතයට වැඩිය. ලේ දන් දීලා සතර මහා සාගර ජලයට වඩා අප්‍රමාණ කැපකිරීමක් කරගෙන ආව සම්බුද්ධත්වයට පත් වෙන දෙව මිනිසුන් සසරෙන් එතර කරවන්නේ. ඒ ඔක්කොම දැකත් මේ පාපී මිනිසයා මාරයා කියන ඔබ වහන්සේගේ පාඩුවේ ඉන්නේ. කියනවා ඔබ වහන්සේ ඇලුම් කළේ නැහැ. අතීතයේ ඉඳපු අය එහෙම පැවිදි ළඟට ගියේ නැහැ. ශ්‍රාවකයන් ළඟට ගියේ නැහැ. ධර්ම දේශනා කරේ නැහැ. එයාලා මරණින් මත්තේ සුගතිය උපන්නා. ඒ නිසා මම මේ කියන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න. මේ ජීවිතේ ධානය සැපෙන් වාසය කරන්න. නිදුක් මොනුදුනි අනුන්ට බණ නොකීම කුසලයක් කියනවා. අනුන්ට බණ කියන්නේ නැති එක තමයි කුසලයේ කියනවා. ලේසි නෑ මේ බණ ටික අහන්න ලැබෙන එකනේ. එහෙනම් ඒ මායя ආවේශලා මේ ධර්මයේ අතුරුදහන් කරන කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? අපි රහතන් වහන්සේලා ණය ගැති. ඒ උත්තමයෝ මේ ධර්මයේ නොරකින්න අද අපි මොනවද කතා කරන්නේ? කෙලෙහි ගුණ දැනගන්න ඕන අපි. ඔබ දාන්න බැමිණි තිසාය ඇති වෙලා රහතන් වහන්සේලා මුහුදු වෙරළට ගිහිලා වැලි ගොඩවල් ගහගෙන කෙලින් ඉන්න බෑ වැටකිය ඉස්ම බිබි මේ ධර්මයේ රැක්කේ. උන්වහන්සේලා ඊට පස්සේ පොත්වල ලියන්න ගත්තට පස්සේ එක දිගට මේ කොච්චර උන්වහන්සේලා රිදෙන්නේ නැද්ද? මේවා ලියනකොට පොත්වල. ඊට පස්සේ ඉන්දියාවෙන් අතුරුදහන් කරානේ මේක කොහොම හරිනේ. අද ලෝකෙට මේ ධර්මයේ රැකලා දුන්නේ අපේ පරපුරේ සිංහල රහතන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ සිංහල ජාතියක් ඇති කරේ නිසා. සිංහල ද්වීපය යක්ෂයන්ගෙන් නාගයන්ගෙන් මිදෙව්වේ. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අදිෂ්ඨාන කරේ ඉන්දියාව ගැන නෙමෙයි.
සාක්දෙවිඳුන්ට කිව්වේ ඉන්දියාව රකින්න කියලා නෙමෙයි. ලංකාව රකින්න කියලා. උන්වහන්සේ ලංකාව කියලා නම තියලා ලංකාවේ ධාතුන් වහන්සේලා පිහිටාවා. බෝධින් වහන්සේ පිහිටාවා. මේ ඔක්කොම කරේ අපි වෙනුවෙන්. අපි කෙලවරක් නැතුව සතර අපායේ වැටි වැටි ඉපදින ගමනේ ඒ සිංහල ජාති ඉපදෙන් ලැබිච්ච එක කොච්චර අභිමානයක්ද අපිට. අපිට මේක උරුමයි. මාරයා කියනවා අනුන්ට බන නොකීම කුසලයක්. අනුන්ට අවවාද කරන්න යන්න එපා. පින්නත් මහණෙනි එහෙම කියපු මාරයාට මම මෙහෙම කිව්වා. "ඒයි මාරය මං ඔබ ගැනත් දන්නවා. මන් ඔබ වඳුනාගත්තේ නෑ කියලාද හිතන්නේ? එහෙම හිතන්න එපා. උඹ ඔය කියන්නේ අනුකම්පාවෙන් නම් නොමෙයි. මට ඔහොම කියන්නේ කිව්වා. ඔබ ඔය මහා ලොකු අනුකම්පාවක් පෙන්නුවාට මන් දන්නවා. ඔබ ඔය මට ඔහොම කියන්නේ අනුකම්පාවකින් නෙමෙයි. ලෝක සත්‍යයන්ගේ අනුකම්පාවකින් තොරවමයි ඔහොම කියන්නේ කියන." පින්වත් මේ ධර්මයේ මතු කරපු අපේ ගුරු දේවයන් වහන්සේ පාර ගහනවා කියන එක ඇත්ත නේද? කේක විදියට. ඇයි මේ ධර්මයේ යට ගිහිල්ලානේ තිබ්බේ. මං ඊයේ දේශනාවකට ගියා හවස ගෙදරක. මං එන ගමන් කිව්තින් මට මතකයි අපේ අත්තම්මලා සීයලා අහපු බණ. ඔය ජාතක කතාවක් කියලා ඊට පස්සේ කවි බණ අහලා කාලීන බණනේ තිබුණේ. ඒ කාලේ ගුවන් විදුලියේ බණ දෙකයි ගියේ බදාදටයි ඉරිදටයි. මෙහෙම බණ කියන්නේ නෑ හිටියේ පොත් තියාගෙන පොත් පෙරලාගෙන සූත්‍ර විස්තර කර කර මේ ඔක්කොම දැන් ගොඩාක් අය දන්නේ නැති ඇති අතීතේ. හැබැයි මේ ඔක්කොම මට මතකයි ලොකු සාංශ මේව පරිවර්තනය කරනකොට. අපිට පොත් නෑ ත්‍රිපිටක පොත්. අපි රෑ එළි වෙනකන් තිබුණ පොත් වලින් ෆොටෝකොපි ගගහ ඒව බැඳලා තමයි පාවිච්චි කරේ. දැන් අද හැම තැනම ඉන්ටර්නෙට් එක ගත්තක් තියෙනවා. ධර්මයේ මතු වුණා අපි කෙලෙහ ගුණ මතක තියාගෙන මේ ධර්මය පුරුදු කරගන්න ඕනේ. කියනවා මම මාරයට කිව්වා මං ඔබ වඳුනාගත්තා. ඔය අනුකම්පාව හැටියට කිව්වට ඇත්තටම ඔය අනුකම්පාවෙන් නෙමෙයි ඔබ කියන්නේ. ලෝක සත්‍යයන්ගේ අනුකම්පාවෙන් නෙමෙයි ඔහොම කියන්නේ. පාපී මාරය ඔබට මෙහෙම නේද හිතුනේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පිරිසකට දහම් දෙසුවොත් ඒ පිරිස මගේ වසඟේ නිදහස් වෙලා යාවි. ඔබට හිතුනේ මට අනුකම්පාවෙන් කිව්ව නෙමෙයි ඔය. ශ්‍රමණ ගෞතමයන් යම් පිරිසකට බණ කිව්වොත් ඒ පිරිස මගෙන් නිදහස් වෙලා යාවි. ඔය පාපී අදහස නේද ඔබට තිබුණේ කියලා කියන. ඒයි මාරය සම්බුදු නොවුන ශ්‍රමණ බ්‍රාහ්මණවරු නම් තමන් සම්මා සම්බුදුයි කියලා ලෝකෙට හඳුන්වා දෙන්න පුළුවනි. නමුත් මම සම්මා සම්බුදුව සිටින නිසාමයි සම්මා සම්බුදියමුයි කියලා ලොවට හඳුන්වා දෙන්නේ. ඒයි මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් දෙසුවත් සම්මා සම්බුදුමයි. ධර්මයේ දේශනා කළත් සම්මා සම්බුදු. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් නොදෙසුවත් සම්මා සම්බුදුමයි. ඒ මාරය තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට ගියත් සම්මා සම්බුදුමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් ළඟට නොගියත් සම්මා සම්බුදුමයි. ඇයි මං එහෙම කියන්නේ? මාරය සිත කිලුටු කරන පුනර්භවය ලබා දෙන පීඩා සහිත දුක් විපාක ඇති ආයමත් ඉපදීම් ජරා මරණ ඇති කරන දේ කර දෙන ආශ්‍රව ඇත්ත. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඇත්ත. තථාගතයන් වහන්සේ තුල ඒ ආශ්‍රව ප්‍රහීනයි. ආශ්‍රව ප්‍රහීන නිසා ඒවා මුලින්ම උදුරලා දමලා තියෙන්නේ. අරමුණු රහිත කොට තිබෙන නිසා අභාවයට පත් කරලා තියෙන ආශ්‍රව නෑ අභාවයට පත්. ආයේ කවදාවත් හටගන්නේ නෑ කියලා කිව්වේ ආශ්‍රව. මාරයෝ එක මේ වගේ දෙයක්. කරටිය සම්පූර්ණයෙන්ම කැඩිච්චි තල් ගහක් ගැන හිතන්න කියනවා. කරටියම කැඩිච්ච තල් ගහ. ආයේ කවදාවත් දළු දාන්නේ නෑ කියලා කිව්වා. ඒයි මාරේ ওই විදිහටමයි. සිත කිලුටු කරන පුනර්භවය ලබා දෙන සියලු පීඩා දුක් නැති කරලා දාන ආයමත්
ඉපදීම ජරා මරණ ලැබෙන ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම සිඳලයි තියෙන්නේ. ආයේ කවදාවත් හට නොගන්න ස්වභාවයට පත් වෙලා තියෙන්නේ කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙසේ මාරයාගේ නිරුත්තර වීම පිණිස මාරයට උත්තර නැතුව ගියා කියනවා. මාරයා පරාජයට පත් කළ අපේ පුත්‍රජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි ඒ මාර පරාජය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක්. මෙසේ මාරයාගේ නිරුත්තර වීම පිණිස බ්‍රහ්මයාගේ ආරාධනයට පිළිතුරු පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සද්ධර්මයට බ්‍රහ්ම නිමන්තික කියන නම ලැබුණා කියනවා. ඉතින් මේ බ්‍රහ්මයා මං හිතන්නේ මට හම්බුන අටුවාවේ මේ නිවන් දැක්ක කියලා. ඒ අද්දෘෂ්ටි ආයතනය පැහැතුණානේ. ආශ්චර්ය අద్භූතයි කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපිත් අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිපත් කරන සිත පහදවගෙන අපි හැම දිනාටම මේ ජීවිතය උතුම් ධර්මය පුරුදු කරගන්න ගෞතම බුදු සසුනේ උතුම් ආරි සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු